අපි මේ දක්වා කතා කරපු ටික සාරාංශ කරවතින් මේ දක්වා කතා කරපු ටික සාරාංශ කරවතින් අපි මාතෘකාව ආහාර නරක වීමට බලපාන සාධක අපි මේ යටතේ ගිය සතියේ කතා කරා මේකට බලපාන භෞතික සාධක මොනවද කියලා මම ඒක ගැන මොකක් කතා කරන්නේ නැහැ ගිය සතියේ සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා ඊළඟට අපි කතා කරන්න පටන් ගත්ත රසායනික සාධක ගැන රසායනික සාධක යටතේ අපි ගිය සතියේ කතා කරා pH අගය ගැන කොහොමද බලපාන්නේ මේ වැඩේට ඊළඟට අපි කතා කරා එන්සයිම් ක්‍රියාකාරීත්වය කොහොමද බලපාන්නේ ඊළඟට අපි කතා කරන්න පටන් ගත්ත තුන්වෙනි එක දුඹුරු පැහැ වීමේ ප්‍රතික්‍රියා ගැන කතා කරන්න ගත්ත දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා ගැන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා ආපෞසරය එන්සයිමීය දුඹුරු පැහැවීම අපි මේක සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා. මේ සතිය මේ දක්වා එනකන් ওই ටික තමයි කතා කරන්නේ. ඊළඟට අද අපිට කතා කරන්න තියෙනවා එන්සයිමීය නොවන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා. දැන් කතා කරන්නේ වෙන මාතෘකාව මොකද්ද? එන්සයිමීය නොවන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා. එන්සයිමීය නොවන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා ප්‍රධාන මාතෘකාව. ඔබට තේරෙනවද දැන් යන පාර මොකද්ද කියලා? රෝඩ් මැප් එක අපි දැන් දන්නවා. හරිද? දැන් අපි ඉන්නේ දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා දෙපැත්තකට වෙන්න පුළුවන්. එන්සයිමීය අපි ගිය සතියේ කතා කරා. අද පටන් ගන්නවා එන්සයිමීය නොවන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා මාතෘකාව විදියට ඒක ලියන්න. දැන් මේ අහනකො එන්සයිමීය නොවන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා දෙකක් ගැන අපි කතා කරනවා මේ පාඩමේදී. එන්සයිමීය නොවන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා දෙකක් ගැන කතා කරනවා. එන්සයි යටතේ ලියන එතන යටින් ලියන එන්සයිමීය නොවන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියා ආකාර දෙකකි පළවෙනි එක එකට එක ලියන පළවෙනි එක මෙලාඩ් ප්‍රතික්‍රියාව දෙක කැරමලීකරණය මෙලාඩ් ප්‍රතික්‍රියාව සහ කැරමලීකරණය. එනම් ප්‍රතික්‍රියා දෙකයි. මේ දෙක ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මොකද්ද මෙලාඩ් ප්‍රතික්‍රියාව? මොකද්ද කැරමලීකරණය? හරිද නේද? ඉන්නේ දැන් අපිට පාර හරිය පැහැදිලි ආපහු කතා කරගෙන ආපුයි. උපමාතුකාව ලියන මෙලාඩ් ප්‍රතික්‍රියාව. උපමාතුකාව මෙලාඩ් ප්‍රතික්‍රියාව. දලවශයෙන් බලමු මොනවද මේ කියන්නේ කියලා. දරුවනේ මෙලාඩ් ප්‍රතික්‍රියාව අපිට හම්බ වෙන්නේ මෙලාඩ් ප්‍රතික්‍රියාව අපිට දකින්න පුළුවන් තැනක් තමයි ඔය උදානෝ
කේක් වල මතු පිට ලස්සන දුඹුරු පාටක් එනෝනේ බටර් කේක් එකක් ගන්න මතු පිට ලස්සන දුඹුරු පාට අයිසින් නෙමෙයි බටර් කේක් එකක් ගත්තොත් ඊළඟට මාළු පාන් ගෙඩියක මතු පිට ලස්සනට දුඹුරු පාටක් තියෙනවා නේද දුඹුරු පාටයි පාන් ගෙඩි එක ගත්තොත් ඉතින් උඩ දුඹුරු පාට නැහැ ටික කළු පාට ස්වරූපයක් නේ තියෙන්නේ නැහැ මාළු පාන් ගෙඩියක උඩ පැත්තයි යට පැත්තයි එක පාට නෙමෙයිනේ උඩ පැත්ත නිකන් දිලිසෙන සුළු ලස්සන දුඹුරු පාටක් තියෙනවා යට පැත්ත ගත්තොත් ඉතින් එහෙම නැහැ පාන් ගෙඩියක උනත් එහෙමයි හරිද රයිට් ඔන්න ඔය දුඹුරු පාට ඇතිවීමේ ප්‍රතික්‍රියාව තමයි අපි මේ කතා කරන්නේ මොකද්ද මෙලාට් ප්‍රතික්‍රියාව කියලා. ඕක හිතකර තත්ත්වයක් තමයි ඒක. බේකරි ආහාර නිෂ්පාදනවලදී මෙලාට් ප්‍රතික්‍රියාව හිතකරව භාවිතා වෙනවා. සමහර වෙලාවට අහිතකරව භාවිතා වෙන තැනුත් අපිට තියෙනවා. අපි තාම කතා කරේ නැහැ අපි බිත්තර වලින් බිත්තර පවුඩර් හදන එකක් ගැන අපි කතා කරනවා සත්ත්ව පාලනයේ සත්ත්ව නිෂ්පාදනය ගැන කතා කරන වෙලාවේ. අන්න එතකොට බිත්තර පවුඩර් දැන් සුදු මදේ පවුඩර් හැදුවම ඒක තියෙන්න ඕන සුදු පාටටනේ දුඹුරු පාට වුණොත් මේ මෙලාට් ප්‍රතික්‍රියාව වුණොත් සුදු පාට එක ලා දුඹුරු පාටකට හැරෙන්න පුළුවන් කියලා කියන ඒවා නරක වෙච්ච තැන්. ඒ නිසා එන්සයිමයේ දුඹුරු පැහැවීම කොහොමත් හොඳ නැහැ. කහට විපුණොත් හොඳම නැහැ. මේක සමහර වෙලාවට හොඳ තැන් තියෙනවා සමහර වෙලාවට නරක තැන් තියෙනවා. now උදාහරණයක් ඇටියට එන්සයිමයේ දැන් මේවා උදාහරණ අහන කොහෙදද මේවා අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒකට අපිට ටක් ගාලා මතක් වෙන්න ඕන මෙලාට් ප්‍රතික්‍රියාව අපිට දකින්න පුළුවන් වෙන්නේ කොහෙදද? බේකරි ආශ්‍රිත නිෂ්පාදනවලදී මතු පිට ලාක්ෂණික දුඹුරු පාටක් ඇති වෙන්නේ. කේක් නිෂ්පාදනයේදී මාළු පාන් වලදී ඕන එකදී ලස්සන දුඹුරු පාටක් ඇති වෙන්නේ මේ මෙලාට් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන නිසා. එහෙනම් අපි බලමු මොකද්ද මේ මෙලාට් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. මෙලාට් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මොකක්ද? මොකද්ද මෙලාට් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ? මෙලාට් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මොකද්ද? මේ අහනකො ආහාරවල තියෙන ඔක්සිහාරක සේනි. ආහාරවල තියෙන ඔක්සිහාරක සේනි ඇමයිනෝ අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනවා. සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණය කියලා සංකීර්ණ ව්‍යුහයක් හදනවා. නැත්නම් සංකීර්ණ සංයෝගයක් හදනවා. මොකද වෙන්නේ? ආහාරවල තියෙන ඔක්සිහාරක සේනි. ඔක්සිහාරක සේනි. වෙන විදිහකින් අපි හිතමු මේ කියන්නේ ග්ලූකෝස් කියලා. ග්ලූකෝස් වගේ ඔක්සිහාරක සේනි. right. ආහාරවල තියෙන ඔක්සිහාරක සේනි ප්‍රතික්‍රියා කරන ඇමයිනෝ අම්ලෙ. ඇමයිනෝ අම්ල. මේ ප්‍රතික්‍රියාවට තාපය ඕන මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තාපය අවශ්‍ය වෙනවා රත් කරනවා හරිද දැන් බේකරි ආහාර රත් කරනනේ බේකරි ඇතුළේදී රත් වෙනවා එතකොට හැදෙනවා ඵලයක් අපි ඒකට කියනවා සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණය කියන මේ සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණය දුඹුරු පාටයි. මෙයාගේ පාට දුඹුරු පාටයි. මෙන්න මේ දුඹුරු පාට සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණය නිසා අපි කිව්වා ආහාරයට ඇති වෙනවා මොකද අර ලාක්ෂණික දුඹුරු පාට ඇති වෙනවා. ලාක්ෂණික දුඹුරු පාට. දැන් මාළු පාන් ගෙඩියේ ඇමයිනෝ අම්ල කොහෙද? සීනි නම් හරිනේ නේද? අපි මෙතන භාවිතා කරන්නේ පිටිනේ පිටි භාවිතා කරනකොට පිටිවල ප්‍රතික්‍රියා වලින් අපිට පිටි වලින් ග්ලූකෝස් හැදෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පිස්ටේ ග්ලූකෝස් වලට පරිවර්තනය වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඇමයිනෝ අම්ල කොහෙද? කේක් වල නම් ඇමයිනෝ අම්ල තියෙනවායි කියලා අපිට හිතන්න පුළුවන් බිත්තර දාන නිසා. කේක් වල නම් බිත්තර දැම්මොත් ඇමයිනෝ අම්ල තියෙනවා. ඔව් එහෙම තමයි එකේ කේක් වල ඇමයිනෝ අම්ල. මේ මාළු පාන් වගේ හදන කට්ටිය ඔබ දැකලා තියෙනවා නම් හරිද මාළු පාන් හදන තැනක ඔබ බලාගෙන ඉඳලා තියෙනවා පිටි වලින් අර තහඩුව වගේ එක හදලා ඒක මැදට සීනි සම්බල් දාලා මාළු නැහැනේ සීනි සම්බල් හරි මොනවා හරි පුරෝණ එක දාලා අර ත්‍රිකෝණේ වගේ නවල ඉවර වෙලා ඔබ පිපෙන්න තියෙනවා පැය කීපයක් පිපෙන්න තිබුණාම අර මෙහෙම බනිස් කෙඩි වගේ ලස්සනට පිපිලා එනවා උන් ඊට පස්සේදී ඕක උඳුනට දාන්න කලින් නැත්නම් බේකරි උඳුනට දාන්න කලින් බිත්තර සාරු අරගෙන බිත්තර කඩලා භාජනයකට දාලා හොඳට මිශ්‍ර කරලා ඉවරලා පින්සලක් අරගෙන
උඩින් ගන්නවා. පින්සලක් කරන් උඩින් ගන්නවා. වටේටම ගන්න නැහැ උඩ විතරයි ගන්නෙ. උඩ විතරයි ගන්න. එහෙනම් ගන්න පෙට්ටිකට හම්බ වෙනවා කවුද? මයිනෝම්ද. right. බේකරියේ ඇතුලේ දාලා එළියට ගන්නකොට මේ දෙන ප්‍රතික්‍රියා කළා උඩ පැත්ත ඒ ගාපු ටික ලස්සනට දුඹුරු පාටයි. හොඳට පරිස්සමෙන් බැලුවොත් ඔය පින්සලෙන් ගාපු පාර පේනවා. පින්සලෙන් ගාපු පාර පේන සමහර වෙලාවට දෙපැත්තෙන් බේරිලා ගියා නම් ඒ බේරිච්ච ටික කළු පාට වෙලා තියෙනවා අපිට. ඒ කළු පාට නෙමෙයි දුඹුරු පාට වෙලා තියෙනවා අපිට ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මෙන්න ප්‍රතික්‍රියාව මෙලාඩ් ප්‍රතික්‍රියාව. හරිද? ඔබෙන් මේක මතක තියෙන්න ඕන. මේව අහනවා. මොකද්ද එන්සයිමීය දුඹුරු පාට වීමේ ප්‍රතික්‍රියාව? අපිට ටක් ගාලා මතක් වෙන්න ඕන මොකද්ද ප්‍රතික්‍රියාව? මෙලාඩ් ප්‍රතික්‍රියාව මොකද්ද? ටක් ගාලා මතක් වෙන්න ඕන ප්‍රතික්‍රියාව. ඒවට උදාහරණ මොනවද? ටක් ගාලා මතක් වෙන්න ඕන. හරි නේද? හරි. එහෙනම් මාතෘකාව ලියන්නේ මෙලාඩ් ප්‍රතික්‍රියාව කියලා. මේක ලියන්න මෙලාඩ් ප්‍රතික්‍රියාව. මෙතන ඔක්සි කාරක නෙමෙයි හොඳේ ඔක්සි හාරක සින්නේ. ග්ලූකෝස් තමයි ප්‍රධාන වශයෙන්. හරිනම් කියන්න මට හරි කියලා. right. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි මෙච්චර වෙලා කතා කරපු දැන් කලින් දවසේ අපි අන්තිමට කතා කරා එන්සයිමීය දුඹුරු පාට වීමනේ. ඔක කොහොමද නරක වෙන්නේ? දුඹුරු පාට වෙන එක නෙවෙයි. ඔව් වර්ණය නරක වෙනවා. ඒක හරි. දැන් කහට විකුණම ආහාරය නරක වුණා හා සමානයි. මේකේ දුඹුරු පාට වෙන්නේ. මේකේ නම් වර්ණය හොඳ පැත්තේ යන්නේ. නරක වීමට අපි ඇයි මේක ලියන්නේ? නරක වීමට ලියන්නේ පුතේ අපි කලින් කතා කරපු ඒ කහට වගේ එන එක. හරිද? පිළිකාකාරකයි. ඒ වගේම මේ සීනියමයිනෝ අම්ල සංකීර්ණයක් ඉතා සුළු වශයෙන් පිළිකාකාරක ගුණ තියෙනවා. හරිද? පිළිකාකාරක ගුණ. දැන් ඔබ කියන්නේ කොහොම මාළු පාන් කෑවම පිළිකා හැදෙනවා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. නමුත් මේවා ඉතා සුළු ප්‍රමාණයක් හැදෙන්නේ දුරු පාට වෙන්න. නමුත් මේවයි දිගු ඉතා වැඩි සාන්ද්‍රණ භාවිතා කරොත් වැඩි සාන්ද්‍රණ භාවිතා කරොත් මේවයි පිළිකාකාරක ස්වරූපේ තියෙන. මේකේ නැති මේවා සංකීර්ණ සංයෝගනේ ඔය සංකීර්ණ සංයෝගවල ඕනම එකක හරිද පිළිකාකාරක ගුණය තියෙන පුළුවන්. හරිද? දැන් මේ කියන්නේ මාළු පාන් කන්න එපා හෝ පාන් කන්න එපා කියලා කිව්ව නෙමෙයි. හරිද? නමුත් ඒ හින්දා තමයි අපි මේකට එකක් දුඹුරු පාට වීම වර්ණය හොඳ නැති පැත්තට යනවා. අනිත් එක මේවා මේ සංයෝග සමහර වෙලාවට පිළිකාකාරක ගුණය ඇති වෙන්න පුළුවන්. සමහර පුද්ගලයන්ට එහෙම බලපෑම ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ හින්දා තමයි මේවා හොඳ නැහැ කියලා කියන්නේ. හරිද? නැත්නම් නරක වීම යටතේ අපි කතා කරන්නේ ඒ නිසා. right. මෙහෙම ලියමු අපි. මෙහෙම ලියමු. ඔක්සිහාරක සීනු ඇමයිනෝ අම්ල සමග ඉහළ උෂ්ණත්වයට ලක්වීමෙන් අනිවාර්යෙන් තාපය අවශ්‍යමයි. ඉහළ උෂ්ණත්වයට ලක්වීමෙන් ඇතිවන සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණය ආහාර මත දුඹුරු පැහැවීම ඇති කරයි. ඊළඟ පෙළිය ලියනවා. ඊළඟ පෙළිය ආයි මෙන්න කියන්න කිව්ව එක ඕක තමයි කිව්වේ. හරිද?
මේකම වාක්‍යයක් කියලා කිව්ව මොකද කියන්නේ දැන් මේ වාක්‍යෙම මට ඒ විදිහටම නම් කියන්න බැරි වෙයි මම කොලයක් බලන් කියනවා නෙවෙයි මම කිව්වේ ආහාරවල තියෙන ඔක්සිහාරක සීනි ඇමයිනෝ අම්ල සමග ඉහළ උෂ්ණත්ව තත්ත්වයටදී ප්‍රතික්‍රියා කර සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණය නැමැති දුඹුරු පැහැති සංයෝගය සාදයි කියනවා. දුඹුරු පැහැති සංයෝගය සාදයි. හරි. ඊළඟ පොයින්ට් එක මෙම දුඹුරු පැහැති සංයෝගය නිසා ආහාරය දුඹුරු පැහැවීම මෙන් එහි ඇති පිළිකාකාරක ගුණය නිසා ආහාර නරක වීමේ ප්‍රතික්‍රියාවක් ලෙස සලකයි. එතකොට බේකරි ආශ්‍රිතව නම් ඔක හිත කරයි කියලා තමයි අපි හිතන්නේ ලස්සන වර්ණයක් එනවනේ අපිට. නමුත් නිකන් එහෙම පිළිකාකාරක මේකකුත් තියෙනවා. උදාහරණ නැත්නම් භාවිතයන් වෙලා ප්‍රතික්‍රියාව අපිට දකින්න පුළුවන් තැන් භාවිතයක් බේකරි නිෂ්පාදනවලදී දැකිය හැකිය. දිගටම ලියනවා බටර් කේක් මාළු පාන් වැනි බේකරි නිෂ්පාදනවල මතු පිට ලාක්ෂණික දුඹුරු පැහැයක් ඇතිවෙන්නේ මෙම ප්‍රතික්‍රියාව නිසාය. දෙවෙනි භාවිතයේ විදිහට ලියන්න. නැත්නම් දෙවෙනි උදාහරණය විදිහට බිත්තර පවුඩර් සෑදීමේදී මෙම ප්‍රතික්‍රියාව සිදුවීමේ නිෂ්පාදනය අවපැහැවීම සිදුවේ. දැන් ඒක මම මොතෙන්ද විස්තර කරන්න යන්නේ ඒක අවපැහැවෙන්නේ කොහොමද? ඒක අවපැහැවෙන්නේ මේකෙන් තමයි අවපැහැවෙන්නේ. ඒක වළක්ව ගන්න අපි එතෙන්දී යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒක බිත්තර පවුඩර් හදන වෙලාවට මම කියන්නම් කොහොමද එහෙම වෙන්නේ කියලා. මෙතෙන්දී මතක තියාගන්න බිත්තර පවුඩර් හදනකොට ගැටලුවක් මේ ඇති කරනවා. එතකොට අපිට එතෙන්දී ඒක කරන්න ලේසි. හරිද? එතෙන්දී අපිට ආපහු සැරයක් ඒක මතක් කරගන්න වැඩේ ලේසි වෙන නිසා. හරිද? එහෙනම් ඔන්න මෙලාඩ් ප්‍රතික්‍රියාව ඔය ටික දැනගත්තිම මෙලාඩ් ප්‍රතික්‍රියාව ගැන ඇති. දෙවෙනි එක කැරමලීකරණය. දෙවෙනි ප්‍රතික්‍රියාව කැරමලීකරණය. කැරමලීකරණය. right. ඒකේ වෙන්න මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක්. හරිද? ඒක පටන් ගන්නේ සුක්‍රෝස් වලින්. සීනි වලින්. හරිද? පටන් ගන්නේ සීනි වලින්.
පටන් ගන්න සීනි හරිය. අපේ සුක්‍රෝස් කියන වඩා හොඳයි නේ සුක්‍රෝස්. පටන් ගන්නේ සුක්‍රෝස්. හරිද? පටන් ගන්නේ සුක්‍රෝස්. ඊළඟට සුක්‍රෝස් අපි රත් කරෝති. සුක්‍රෝස් අපි රත් කරෝති. සුක්‍රෝස් රත් කරෝති. සුක්‍රෝස් වල තියෙන ජලය අයින් වෙලා. සුක්‍රෝස් වල තියෙන ජලය අයින් වෙනවා. හරිද? මම ක්‍රීන කිව්වේ ඉවත් වෙනවා කියන එක. ක්‍රීන ජලය. හරිද? ජලය ඉවත් වෙනවා. අපි දන්නවනේ සීනි රත් කරනකොට සරලයි ගෙදර ඔබ සීනි වල පැණි පොල් හදන්නේ මම කරකරනකොට රත් කරනකොට සීනි දිය වෙලා. සීනි දිය වෙලා වතුර ඉවත් වෙනකොට මෙයා දුඹුරු පාටක් වෙනවනේ මුලින්ම දුඹුරු පාටක් වෙනවා. මෙයා පත් වෙන අතරමැදි ඵලයකට කැරමලාන් කියලා. මෙයා අතරමැදි ඵලයක්. ලා දුඹුරු පාටයි. කැරමලාන් මොන පාටද? ලා දුඹුරු පාටයි. ලා දුඹුරු. කැරමලාන් බවට පත් වෙනවා. හරිද? කැරමලාන් බවට පත් වෙනවා. ලා දුඹුරු පාටයි. තවදුරටත් අපි මෙයා රත් වෙන්න හරිනවා. තවදුරටත් මෙයා රත් වීමට ඉඩ හරිනවා. තවදුරටත් මෙයා රත් කරනවා. එතකොට අපිට හැදෙනවා අන්න අවශ්‍ය වෙනවා කැරමලි. මෙතන තමයි අපිට අවශ්‍ය තැන. මෙතනදී ලස්සන දුඹුරු පාටක් එනවා. අපි කියනවා ලාක්ෂණික දුඹුරු. ලාක්ෂණික දුඹුරු. ලාක්ෂණික දුඹුරු පාටක් අපිට ඇති වෙනවා. මේක තමයි පැණි පොල් වල තියෙන ඕන දුඹුරු පාට. හරිද? පැණි පොල් මතක තියාගන්න හැමෝම දන්නවනේ. හරිද? පැණි පොල් හදනකොට ලස්සන දුඹුරු පාටක් නිකන් මැලවුණා කියලා කියන්නේ ලස්සන දුඹුරු පාටක්. සුවඳයි හොඳට. සුවඳයි හොඳට. හොඳ රසක් තියෙනවා. මේක ලා පාටයි. බාගෙට නිකන් සීනි අඩුවෙන් කර වෙච්ච වෙලාවේ පැණි පොල් එළියට ගත්තොත් නිකන් සුදු පාට වගේනේ තියෙන්නේ. අන්න ඒ ලා පාට තමයි මේක තියෙන්නේ. ඒක නිකන් ලාමකයි. හරිද? ඒක නිකන් ලාමකයි. හරියන්නේ නැහැ. හරි. කැරමලි. අපිට අමතක වෙලා බැරි වෙලාවක්. අපිට අමතක වෙලා බැරි වෙලාවක්. හරි නේද? මේ ප්‍රතික්‍රියාව තවදුරටත් දියෝති. මම මෙහෙට පල්ලෙහාට ගන්නම් ඉඩ නැති හින්දා මේක තවදුරටත් රත් කරා. ටීවී එක බල බල හිටියා. රත් වෙන්නේ නැහැ. හරි රත් වුණොත් ඒක ඔබ දිගට ලියන්න මම පල්ලෙහාට ගත්ත ඉඩ නැති හින්දා. හරිද? මේ ප්‍රතික්‍රියාව තව එක්කෙනෙක් බවට පත් වෙනවා. මොනවා බවටද පත් වෙන්නේ? හියුමේන් බවට පත් වෙනවා. හියුමේන් හියුමින් කියලා රසායනිකයක් බවට පත් වෙනවා. මෙයා කළු දුඹුරුයි. මෙයා කළු දුඹුරුයි. කළු දුඹුරු. තිත්තරහයි. මෙයා තිත්තරහයි. ඒ කියන්නේ දැන් පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයටපත් වෙලා. ඒ නිසා ඔබ ආහාර නිෂ්පාදනවලදී මේක අපි හිතකර විදියට භාවිතා කරනවා. ආහාර නිෂ්පාදනවලදී හිතකර විදියට භාවිතා කරනවා. සුක්‍රෝස් අපි රත් කරනවා. රත් කරාම ජලය ඉවත් කරලා කැරමලන් මදි. තාම මදි. ඊළඟට තවදුරටත් රත් කරනවා කැරමලීන් බවට පරිවර්තන වෙනවා. කැරමලන් මදි. කැරමලීන් හොඳයි. හරිද? මේ මට්ටමේදී අපි නවත්ත ගන්න ඕන මේ ප්‍රතික්‍රියාව. නවත්ත ගත්තේ නැත්නම් ප්‍රතික්‍රියාව යනවා කොතෙන්ටද? හියුමින් බවටම පරිවර්තන වෙනවා. මේක දුඹුරු පාටයි, කැත දුඹුරු පාටක්, කළු පාටයි, තිත්තයි. දැන් මේ ආහාරය කන්න බැරි තත්ත්වයටපත් වෙලා ඉවරයි. දැන් ආහාරය මොකක් වෙලාද? නරක වෙලා. මෙන්න මේ ප්‍රතික්‍රියාවට අපි කියනවා මොකක් කියලාද? කැරමලීකරණ ප්‍රතික්‍රියාව කියලා කියනවා. කැරමලීකරණය අපි ආහාරය මෙතනදී නවත්ත ගත්තොත් හිතකරයි. මෙතනදී නවත්ත ගත්තොත් හොඳයි. හැබැයි දිගටම ගියොත් ප්‍රතික්‍රියාව මෙතෙන්ට ගියොත් දැන් අපිට ඒක පරිපෝෂණය කරන්න බැරි ආහාරයක් බවට පත් වෙනවා. මේ ප්‍රතික්‍රියාව අපි හිතකර විදියට භාවිතා කරනවා මෙන්න මේ තැන්වලදී. ඔය හකුරු නිෂ්පාදනයේදී ලස්සන දුඹුරු පාටක් වෙලා හකුරු හයි වෙලා නවතිනවනේ. මෙතනදී තමයි නවත්ත ගන්න ඕන. මීට වඩා තවදුරටත් ගියොත් හකුරු තිත්ත වෙනවා. සමහර වෙලාවට ওই පැණි උනත් උණු කරනකොට ඕනවට වඩා උණු වුණොත් තිත්ත රහක් එන්නේ මේ පැත්තට ගියාම. ඒ මට්ටමට යන්න හොඳ නැහැ. ඊට කලින් මේක නවත්ත ගන්න ඕන. හරිද? right. ඊට කලින් මේ ප්‍රතික්‍රියාව නතර කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟට ඉතාල වැදගත්. හරිද? ඉතාල වැදගත්. මේ හරියදී නතර කරොත් හොඳ නැහැ. මේ හරියදී නතර වුණොත් හොඳ නැහැ. මේක තමයි අවස්ථාව. මෙහෙ ගියොත් ආයි හොඳ නැහැ.
මේක තව අපිට දකින්න තියෙන තැනක් තමයි කිරිටොපි නිෂ්පාදනයේදී. කිරිටොපි නිෂ්පාදනය right. ඒ වගේ තැනකදී අපිට දකින්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව. කිරිටොපි දැන් ගෙදර අවුරුද්දට එම ගෑනු ළමයිනේ වැඩියෙන් ඉන්නේ කිරිටොපි හදනවා ඇතිනේ. හරිද? කිරිටොපි හදනකොට දැන් මුලින්ම කිරි දාලා සීනි දාලා අර වතුර දාලා මම දන්නේ නැහැ කොහොමද දැන කියලා. කාල් ගගා ඉන්නවා right. මුලින්ම මුල් හරියේදී අපි හිතමු නියම පදමට කලින් බෑවොත් මේ කියන්නේ මේ හරියේදී කිරිටොපිය නිකන් සුදු පාට වගේ පාට අඩුයි ලස්සන පාට නැහැ. විතරක් නෙමෙයි තල්ලේ ඇලෙනවා. හරිද? තල්ලේ ඇරෙනවා. ඒ නිසා ඒක හරියන්නේ නැහැ නේද? හරි අමාරුයි. කැමට එච්චර සුදුසු ගතියක් එන්නේ නැහැ. ඊට පස්සේ දිගානට බාගත්තොත් මෙතනදී ලස්සන දුඹුරු පාට කිරිටොපියක් අපිට හරි ලස්සනයි. වැඩි හයියක් නැහැ ගානට දෙනවා. මේ කියොත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා. එකක් හයියයි. ගල් කටස් වගේ. හරිද? එකක් හයියයි. අනිත් එක තමයි තිතරහට උරු පාටක් එනවා. තිතරහට උරු පාටක් එනවා. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. හරිද? සමහර වෙලාවට ඔය ගෙදර ගියාම කිරිටොපියම දුන්නම දැන් නම් ඉතින් අවුරුදු හුඟක් කාලෙකින් කෑවෙන්නේ මේ පාර කෑවනේ අවුරුදු. නෑදෑගෙවල් වල එහෙම ගියාම කිරිටොපි දෙනවා නේද? කට සමහර කිරිටොපි කෑවම ගෑරුප්පුවක් ගේන්න කියන්නේ නැහැ. කට දත් දෙක එකට ඇලිලා මෙහෙදි බාලා තියෙනවා. මේ හරියදී බාගෙන තියෙනවා. නිකන් තහඩුව වගේ ලාටු වගේ. හරිද? හරියන්නේ නැහැ. දත් ඇරිලා එකට දැන් කන්න බෑ. මේ හරියදී ගියොතින් කිරිටොපි මේ හරියට මෙතෙන්ටම යන්නේ නැහැ. මේ කිට්ටුවට යනකම් ගිහපු ඒවා තියෙනවනම් කන්න ගියාම මිටියක් ඉල්ලන්න වෙනවා. මේක කුඩු කරලා කන්න. නැත්තම් කන්න බෑ හයියයි. හයියට වඩා එතන වෙන ප්‍රශ්නේ තමයි තිත්තයි කයමට නුසුදුසු තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් මෙන්න ප්‍රතික්‍රියාව කැරමලීකරණය. මතක තියාගන්න මේවා ලියනවට වඩා ලියන්න ඕන මේක විතරයි. හැබැයි ඔබ විභාගෙට වැඩිපුර අහලා තියෙන උදාහරණ. වැඩිපුර අහලා තියෙන උදාහරණ තමයි අහලා තියෙන්නේ. ඒ නිසා ඕවා ඔක්කොම ලියන්න බෑනේ. උදාහරණයක් දෙකක් ඔබේ ඔළුවේ හොඳට තිබුණොත් ඒහා කිට්ටුවෙන් යන වෙන උදාහරණ විභාගෙට දෙනවා. අපි කවදාවත් ජීවිතේට හිතපු නැති උදාහරණයක් දෙන්න පුළුවන්. හැබැයි ඒක අපි කතා කරපු උදාහරණයක් එක්ක මැච් කරගන්න අපිට හැකියාව තියෙන්න ඕන. හුඟක් ළමයින්ට වෙන්න බැරි කම තමයි ඔබ යාන්ත්‍රිකව පොතේ නෝට් එකට ඇලිලා ගැලිලා ඉන්නවා. ඇලිලා ගැලිලා හිටියම විභාගෙට දෙන එක කරගන්න බෑ. එතකොට නේද? හොඳ ළමයි කරන්න දෙයක් නැහැ. හරිද? ඒ නිසා එහෙම ඉන්න එපා. පාඩමක් නේද? පාඩමක් කතා කරනකොට මැසේජ් කීයක් ආව? මම එක මැසේජ් එකක් කියෙව්වේ නැහැ. කතා කරන වෙලාවේ මැසේජ් වලට උත්තර දෙන්න බෑ. එතකොට අහන් ඉන්න ළමයාට ලොකු අසාධාරණයක් වෙනවා. හරිද? මම ඒව සත පහකට ගණන් ගන්නවත් නැහැ. ඒ දාන මැසේජ්. ඒ ළමයා අහගෙන හිටියෙත් නැහැ. මේ ළමයාට මොකුත් නැහැ අන්තිමට. ඔය අහන්නේ මේක ලියා ගන්න. දැන් ලියා ගන්න ඕන වෙලාවට මම ලියා ගන්න උන්නම් කියන. හරිද? දැන් ලියා ගන්න. මේක මෙහෙම පල්ලෙහාට ලියන්න එපා. හොඳේ දිගට ලියන්න. ප්‍රතික්‍රියාව දිගට ලියන්න. ඔබටත් ඉඩමදි නම් පල්ලෙහාට ගියාට කමන්නේ. මේක ලාක්ෂණික දුඹුරු නැත්තම් මෙතන වැඩි හොඳයි රන්වන් දුඹුරු කියලා ලියන්න. ලස්සන දුඹුරු කියන රන්වන් දුඹුරු. රන්වන් එතන යටින් මෙහෙම ලියන්න. එතන යටින් මෙහෙම ලියන්න. එතන යටින් මෙහෙම ලියන්න. සුක්‍රෝස් ආම්ලික හෝ විජලන තත්ත්වයටදී මීට අමතරව අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරත් මේකම වෙන්න පුළුවන්. අපිට නමුත් එහෙම වෙන අවස්ථා අඩුයි. ආම්ලික හෝ විජලන තත්ත්වයටදී
ප්‍රතික්‍රියා මාලාවකට භාජනය වී තද දුඹුරු පැහැති කියුමීන් සංයෝග ඇතිවීම සිදුවේ මෙම හියුමීන් සංයෝග තදය හයියයි තිත්ත රසතිය හරි එතකොට ආහාරය පරිභෝජනය කරන්න බැරි වෙනවා. ඒක තමයි වෙන ප්‍රශ්නේ. ඊළඟ පෙළිය වෙන මෙම ප්‍රතික්‍රියාවේ කැරමලීන් අවස්ථාවේ ප්‍රතික්‍රියාව නතර කර ගැනීමෙන් වත් කරන එක නතර කරනවා. ප්‍රතික්‍රියාව නතර කර ගැනීමෙන් හකුරු නිෂ්පාදනය කිරිටොපි නිෂ්පාදනය වැනි හිතකර භාවිතයන් ලබාගත හැකිය. එතකොට ආහාර නරක වීමට බලපාන එන්සයිමීය කිසිම සම්බන්ධයක් නැහැ. එන්සයිමීය නොවන දුඹුරු පාට වීමේ ප්‍රතික්‍රියා දෙකක් කතා කරා. හරිද? මේකත් බහුඅවයවික සංයෝගයක්. හරි නේද? බහුඅවයවික සංයෝගවල තියෙන ප්‍රධාන එක වර්ධ ප්‍රශ්නයක් තමයි ඔය පිළිකාකාරක සංයෝගයන් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. හරිද? පිළිකාකාරක ගුණය ඇති වෙන්න ඉඩකඩ තියෙනවා මතක තියාගන්න ඕනේ. හරි. දැන් අපිට විභාගයට අහන්න පුළුවන් උදාහරණ දීලා විවිධ දේවල් මේකෙදි මොකද්ද වෙන්නේ කියලා මෙහිම ඇහුවොත් මොකද්ද වෙන්නේ මේ ප්‍රතික්‍රියා මේ දුඹුරු පාට වීම මොකද්ද මම ඔබෙන් එක ප්‍රශ්නයක් දෙකක් අහන්නම්කෝ හරිද නිකන් සාමාන්‍යයෙන් සරල දැනුමට තේ නිෂ්පාදනයේදී තේ කොළ කළු පාට වෙනෝනේ තේ නිෂ්පාදනයේදී ওই දුඹුරු පාට වෙන විදිහකින් කියනවා නම් තේ අපි තේ කොළ උණු වතුරේ දැම්මම තේ කහට හැදෙනවනේ කහට හැදෙනවා කහට කියන්නේ රන්වන් පාටට අපි තේ විදියට බොනෝනේ එහෙනම් එතන වෙලා ඇත්තේ මොන ප්‍රතික්‍රියාවද? එතන වෙලා තියෙන්නේ අපිට තේරෙන්න ඕන එන්සයිමීය දුඹුරු පාට වීමේ ප්‍රතික්‍රියාව. ඒ කහට තමයි අපි බොන්නේ. මතක තියාගන්න තේවල විතරක් ඕක හිතකර ප්‍රතික්‍රියාවක්. තේවල හැදෙන බහුඅවයවික සංයෝග හිතකර ප්‍රතික්‍රියාවක් විදියට තමයි හැදෙන්නේ තේවලදී විතරක්. හරිද? ඔය තියාරුබින් තියාෆ්ලේවින් කියලා සංයෝග දෙකක් තමයි එතන හැදෙන්නේ ප්‍රධාන වශයෙන් මේක හිතකර ප්‍රතික්‍රියාව. ඒ නිසා අපිට ඒක හිතකර විදියට භාවිතා කරන්න පුළුවන්. තියාරුබින් තියාෆ්ලේවින් අපි වෙන පාඩමකදී ඔය ඒක ගැන කතා කරලා තියෙනවා. හරි වෙන පාඩමකදී ඔබට මතක තියෙනවා ඔය තේ නිෂ්පාදනය ගැන කතා කරන වෙලාවේදී ඔක කතා කරලා තියෙනවා. රයිට්. තියාරුබින් තියාෆ්ලේවින්. හරි. එතනදී ඒක හිතකරයි. ඔන්න දෙකක්. ඊළඟට මම තව උදාහරණයක් අහන්නම්. මීපැණි දුඹුරු පාට වෙන්නේ ඇයි? කල්පනා කරලා කියන්න මම පන්තියේදී නම් මේක වෙන වෙනම ළමයාට අහනවා සාමාන්‍ය මේ පැණි දුඹුරු පාට වෙන්නේ මොන ප්‍රතික්‍රියාව නිසාද ඔබ හිතන්නේ මේ පැණි වල තියෙනනේ ලස්සන දුඹුරු පාට මොන ප්‍රතික්‍රියාවද ඇත්තේ එන්සයිමීය දුඹුරු පාට වීමද මෙලාට් ප්‍රතික්‍රියාවද
කැරමලීකරණයද? විනාඩියක් කරා ඔබ හිතලා මට උත්තරේ දෙන්න බැරි වෙයි හැමෝටම. හරිද රයිට්. නමුත් ඔබට අදහසක් ඔබේ ඔළුවේ එන්න ඕනේ. එන්සයිමීය නොවන කියලා කියන්න එපා. එන්සයිමීය නොවන දෙකක් තියෙනනේ. එන්සයිමීය නොවන කියලා කියන්න එපා. එහෙම ලකුණු එකක්වත් නැහැ ලැබෙන්නේ. බිඳුවයි. හරිද? ඒක මෙලාට් ප්‍රතික්‍රියාවද? ඒක කැරමලීකරණයද? ඔව් එක ළමයි කියන මෙලාට් කියලා. රයිට් වෙරි ගුඩ්. තව තියෙනවද වෙනත් අදහස්? වෙනත් අදහස්? කැරමලීකරණය කියනවා. රයිට්. එන්සයිමීය දුර පාට වීම කියලා කවුරුත් කියන්නේ නැද්ද? කැරමලීකරණය කියලා තමයි වැඩියෙන් ළමයි කියන්නේ. රයිට්. මේ අහනකො මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මීමැස්ස ඔක කොයි වෙලාවෙද කියනකො රත් කරන්නේ? මීමැස්ස ඔක කොයි වෙලාවෙද කියලා කියනකො රත් කරන්නේ? එහෙනම් මේ ප්‍රතික්‍රියාවටත් රත් කරන්න ඕන. මේ ප්‍රතික්‍රියාවටත් රත් කරන්න ඕනේ. ඒ නිසා එතන ඒ වෙලා ප්‍රතික්‍රියාවත් කැරමලීකරණයවත් වෙන එකක් නෙමෙයි වෙන්නේ. එන්සයිමීය දුබර පාට වීමේ ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. මීමැස්ස මොකද කරන්නේ? මල් පැණි බොනෝ. හරිද? උගේ තියෙනවා අර ශුණ්ඩාව ඒක දාලා ඉවර වෙලා මල් පැණි ඇදලා ගන්න උගේ ආහාර ජීර්ණ පද්ධතියට. ආහාර ජීර්ණ පද්ධතිය උගේ ඒකදී එන්සයිම් එකතු කරනවා. ඒ එන්සයිම මගින් එතකොට මේ පැණි මොනවා බවට පත් වෙනවද? එන්සයිමීය දුඹුරු පාට වීමේ ප්‍රතික්‍රියාවක් ලක් වෙනවා. ඒක ඊට පස්සේ ඌ ගෙනල්ලා මේ වදේ තැම්පත් කරනවා. රයිට්. මේ වදේ තැම්පත් කරනවා. දැන් මලෙන් ගෙන ගතපු එක නෙමෙයි මේ වදේ තැම්පත් කරන්නේ. උගේ වමනේ තමයි තැම්පත් කරන්නේ මොකේද? මේ වදේ මතක තියන්න. එතකොට මේ පැණි යන මොනවද මේ මැස්සගේ වමනේ. හරිද වෙන විදිහකින් කියනවනම් ඌ පාගෙට කාලා ආයි බාගෙට ජීර්ණ වෙච්ච එක වමාරනවා. වමනේ කියලා අපි ඒකට කියන්නේ. ඒකට කියන්නේ මේ පැණිය කියලා. හරිද? ඒකට කියන්නේ මේ පැණිය කියලා. ඒ නිසා තමයි ඔක કૃතිමව හදන්න බැරි. ඔය වැඩේ මීමැස්සට ඇරෙන්න කාටවත් කරන්න බෑනේ. ඔය වැඩේ මීමැස්සට ඇරෙන්න එළියේදී අපිට කෘතිමව කරන්න පුළුවන් ක්‍රියාවක් වෙන්න නිසා. right. නිකන් කිව්වේ. අන්න ඒ වගේ අපි මං කියවනේ ඉගෙන ගන්න එක පාවිච්චි කරන්න ඕන. ඔයාලට මේ දෙකේම තාපය තියෙන බව මතක් වුණා නම් ඒ දෙකම නෙවෙයි බව අපිට ටක් ගාලා මතක් වෙන්න ඕනේ. හරි නේද? right. නිකන් කිව්වේ. එහෙම එකක් උදාහරණයක් දුන්නොත් ඔබට මේ දීපු තොරතුරුත් එක්ක හිතලා බලන්න. එතකොට ඔබට උත්තරයක් හොයාගන්න වඩා ලේසි වෙයි. හරි නේද? right. දැන් එතකොට අපි ආහාර නරක වීමට බලපාන සාධක තමයි කතා කර ඉන්නේ. හරිද? ආහාර නරක වීමට බලපාන සාධක. දැන් අපි රසායනික සාධක ගැන කතා කර ඉන්නේ. රසායනික සාධක. දෙවෙනි එක අපි රසායනික සාධක භෞතික කතා කරන්නේ නැහැ. ඒ යටතේ පළවෙනි එක කතා කරා pH ගැන, දෙවෙනි එක කතා කරා එන්සයිමීය ප්‍රතික්‍රියා, පාඩම් කරනකොට නිතර ලියන්න ඕන. මේ විදිහට ලියන්න ඕන. එතකොට අපි ඉන්න තැන හරියට ක්ලියර්. කොහෙද ඉන්නේ? ඒව පුළුවන් නම් අපිට විෂය පුළුවන්. හුඟක් ළමයින්ට පාඩම් කරාට අන්තිමට මොකුත් නැත්තේ ඉන්න තැන හොයාගන්න බෑ. මේ ආචාර වගේ එහෙම පුළුවන් තරම් රාමුව හදන්න. රාමුව ඔබට මතක නම් ඒකට කරුණු එකතු කරන්න ලේසි. රාමුව මතක නැත්නම් ඔබ කරුණු එකතු කරාට වැඩක් නැහැ. ඔළුව දැනගන්නේ නැහැ මේ කොහෙද මේ තොරතුර තියෙන්නේ කියලා. හරිද? තුන්වෙනි එක එන්සයිමීය ප්‍රතික්‍රියා ඊළඟට දුමුරු පැහැ ගැනීමේ ප්‍රතික්‍රියා. ඒ යටතේ එන්සයිමීය දුමුරු පැහැවීම, දෙවෙනි එක එන්සයිමීය නොවන දුමුරු පැහැවීම. මේක යටතේ අපි දෙකක් කතා කරා. මොකද්ද කතා කරේ? මෙලාට් ප්‍රතික්‍රියාව, කැරමලීකරණය. හතරවෙනි මාතෘකාව. මෙහෙම ලියන්නේ නැත්නම් ඔබ ඔක පිළිවෙල හොයාගන්න නැහැ. නිකන් ඔහෙ එකක් ලියනවා ආයි එකක්. එහෙම එපා. මේ පාරේ යන ඒවා තමයි මේ කතා කර යන්නේ. ඊළඟ නරක් වීම, මොඩු වීම. ඊළඟ නරක් වීම, මොඩු වීම. ඊළඟ මාතෘකාව ලියන්න මොඩු වීම. ඊළඟ නරක වීමට බලපාන රසායනික සාධකය තමයි මොඩු වීම.
right. මුඩුවීම් ආකාර දෙකක් අපි මේකෙදි කතා කරනවා. ලියන්න එපා මොකක්ද. මම ලියන්න ඕනේව කියන්න. මුඩුවීම් ආකාර දෙකක් අපි මේකෙදි කතා කරනවා. පළවෙනි එක ස්වයං ඔක්සිකරණය. පළවෙනි මුඩුවීම ස්වයං ඔක්සිකරණය. ස්වයං ඔක්සිකරණය. එහෙම නැත්නම් ඔක්සිජන් තියෙන වෙලාවේ සිද්ධ වෙන මුඩුවීම නිසා මේකට ඔක්සිකාරක මුඩුවීම කියලා කියනවා සමහර තැන්වල. ඔක්සිජන් තියෙන වෙලාවේ මුඩුවීම ඔක්සිකාරක මුඩුවීමක් කියලා කියනවා. ස්වයං ඔක්සිකරණය කියන වචනේ ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. දෙවෙනි එක මේකට කියනවා ජල විච්ඡේදන මුඩුවීම. ජලය තියෙන වෙලාවේදී මුඩුවීම. ජලය තියෙන වෙලාවේදී සිද්ධ වෙන මුඩුවීම අපි ඔකට කියනවා ජල විච්ඡේදන මුඩුවීම. ජල විච්ඡේදන මුඩුවීම. මේකට කියනවා මොකද්ද? ජල විච්ඡේදන මුඩුවීම කියලා කියනවා. හරිද? එහෙම නැත්නම් එන්සයිමීය ඔක්සිකරණය කියලා කියන්න පුළුවන්. මේකට එන්සයිම භාවිතා වන නිසා එන්සයිමීය මුඩුවීම කියලා කියන්න පුළුවන්. එන්සයිමීය ඔක්සිකරණය. එන්සයිම භාවිතා වෙලා වෙන මුඩුවීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. මෙතෙන්දි කරන්නේ ඔක්සිජන් එක වෙන මුඩුවීමක්. එහෙනම් අපි බලමු මේ මුඩුවීම කොහොමද වෙන්නේ කියලා. මුඩුවීම කියන එක ඔබ දන්නෝනේ තෙල් සහිත ආහාර, මේද සහිත ආහාර නේද? එය පරිභෝජනයට ගන්න බැරි අමිහිරි රසක්, අමිහිරි සුවඳක් ඇති කරනවා. අපි මේකට කියන මොකක් වෙනවා කියලාද? මුඩුවීම කියලා. රයිට්. එහෙනම් මුඩුවීම කොහොමද වෙන්නේ? ක්‍රම දෙකකට වෙනවා. ස්වයං ඔක්සිකරණයෙන් වෙනවා. ජල විච්ඡේදනයෙන් එහෙම නැත්නම් එන්සයිමීය ඔක්සිකරණයෙන් මුඩුවීම සිද්ධ වෙනවා. රයිට්. අපි මේ දෙක හිමීට කතා කරමු. එහෙනම් ලියනවා හතර මුඩුවීම කියලා මාතෘකාව. ඒ යටතේ ලියන මුඩුවීම ආකාර දෙකකට සිදුවේ. මුඩුවීම ආකාර දෙකකට සිදුවේ. පළවෙනි එක ස්වයං ඔක්සිකරණය. දැන් ස්වයං ඔක්සිකරණ මුඩුවීම. දෙවෙනි එක ජල විච්ඡේදන මුඩුවීම. එහෙම නැත්නම් එන්සයිමීය ඔක්සිකරණය. ඔක්සිකරණය. එන්සයිමීය ඔක්සිකරණය. එන්සයිම මගින් ජල විච්ඡේදන ක්‍රියාවලියක් තමයි වෙන්නේ. එතන යටින් ලියන්න. එතන යටින් මෙහෙම ලියන්න. විවිධ ප්‍රතික්‍රියා නිසා තෙල් හා මේද සහිත ආහාර රසායනිකව පරිහානියටපත් වී අප්‍රසන්න රසයක් සහ සුවඳක්. අප්‍රසන්න රසයක් හා ගන්ධයක්. මේ වචනේ භාවිතා කරමු. අප්‍රසන්න රසයක් හා ගන්ධයක්. අය කියන විවිධ ප්‍රතික්‍රියා නිසා තෙල් හා මේද සහිත ආහාර රසායනිකව පරිහානියටපත් වී අප්‍රසන්න රසයක් හා ගන්ධයක් ඇතිවීම මුඩුවීම ලෙස හැඳින්වේ. ඊළඟ පෙළිය ලියනවා පළවෙනි උපමාතෘකාව ස්වයං ඔක්සිකරණය.
स्वयं ऑक्सीकरणය स्वयं ऑक्सीकरणය මෙන්න ස්වයං ඔක්සිකරණය මේ බලන්නකො දැන් මොකද ලියන්න එපා මෙන්න ස්වයං ඔක්සිකරණය ස්වයං ඔක්සිකරණය මෙතෙන්දි වෙන්නේ ලිපිඩ ලිපිඩ කිව්වම මේ දත්තයිති තෙලුත් අයිති හරිද ලිපිඩ කිව්වම ඝන ස්වරූපයෙන් තියෙනවා නම් මේ දේ කියලා කියනවා ද්‍රව ස්වරූපයෙන් කියනවා නම් තෙල් කියලා අපි කියනවා right ලිපිඩ ඔක්සිජන් තියෙන වෙලාව මේ සඳහා ඔක්සිජන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඔක්සිජන් තියෙන වෙලාවේදී ඇති වෙන අතරමැදි ඵලයක් මොනවද ෆෙරොක්සයිඩ් එහෙම නැත්නම් හයිඩ්‍රොෆෙරොක්සයිඩ් ෆෙරොක්සයිඩ් හයිඩ්‍රොෆෙරොක්සයිඩ් බවට පත් වෙනවා ඊට පස්සේ එයා පරිවර්තනය වෙනවා ඇල්කොහොල් බවට ඇල්කොහොල් සංයෝග බවට ඊළඟට ඇල්ඩිහයිඩ් කීටෝන් ඇල්කොහොල් ඇල්ඩිහයිඩ් කීටෝන වගේ සංයෝග බවට පරිවර්තනය වෙනවා right මෙන්න මේ සංයෝග මිශ්‍රණයක් මේවා ගොඩක් මිශ්‍රණයක් තනි සංයෝගයක් නෙමෙයි මෙන්න මේ මිශ්‍රණය නිසා අපිට ඇති වෙනවා මොකද්ද මුඩු රස මුඩු සුවඳ එහෙනම් මුඩු රස මුඩු සුවඳ ඇති වෙන්නේ මොකද්ද මේ වගේ මිශ්‍රණයක් ඊට අමතරව තව જાති තියෙන මොනවා ඇල්කොහොල් ඇල්ඩිහයිඩ් කීටෝන උට අමතරව තව මිශ්‍රණයක් ඇති වෙනවා මෙන්න මේ මිශ්‍රණය නිසා ආහාරයට දැන් ඇති වෙන මොන තත්ත්වයක්ද මුඩු රසක් එහෙම නැත්නම් මුඩු සුවඳක් මේ හරි සරල එකක් ඒ නිසා මතක තියාගන්න ඔය ලිපිඩ ආහාර හරි අමාරුයි මුඩු නොවෙන්න තියාගන්න වායු ගෝලයත් එක්ක ගැටිච්ච ගමන් යා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා පෙරොක්සයිඩ් හයිඩ්‍රොෆෙරොක්සයිඩ් බවට පත් වෙලා ඉතා ඉක්මනින් පරිවර්තනය වෙනවා මේ සංයෝග බවට. හරි වෙන මොකුත් ඕනේ නැහැ. මේකෙදිත් මෙතෙන්ට ඔක්සිජන් තියෙනවා නම් හොඳයි. මේ ක්‍රියාවලිය දිගටම ඔක්සිජන් එක තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඔක්සිජන් වාතයත් එක්ක මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ටක් ගාලා මෙතෙන්ට යනවා. මේකට අපි කියන මොකද්ද ස්වයං ඔක්සීකරණය කියලා. right. නවත්තන්න හරි අමාරුයි මේ ප්‍රතික්‍රියාව. නවත්තන්න නම් අප ඔක්සිජන් සමග ගැටීම නවත්තන්න ඕනේ. හරි අමාරුයි. හරිම අමාරුයි. right. තියාගන්න ප්‍රතික්‍රියාව. මෙන්න ස්වයං ඔක්සීකරණය. ඔක වාක්‍ය වලින් මතක තියාගන්නවට වඩා මෙහෙම මතක තියාගන්න එක තමයි ලේසි. ඔක නැත්තම් රචනය වගේ ලියන්න ලේසි. ලියලා දෙන්නම්ම. හැබැයි මතක තියාගන්න සරල ක්‍රමය තමයි මේක.
right එතන යටින් මෙහෙම ලියන්න එතන යටින් මෙහෙම ලියන්න ලිපිඩ ආහාර ලිපිඩ අඩංගු ආහාර ඔක්සිජන් සමග ගැටීමෙන් වියෝජනයට ලක් වී ලිපිඩ අඩංගු ආහාර ඔක්සිජන් සමග ගැටීමෙන් වියෝජනයට ලක් වී alcohol aldehyde ketone alcohol aldehyde ketone සංයෝග මිශ්‍රණයක් සෑදීම ස්වයං ඔක්සීකරණ මුඩු වීමයි ස්වයං ඔක්සීකරණ මුඩු වීමයි දෙවෙනි පොයින්ට් එක මෙම මුඩු වීම සඳහා ඔක්සිජන් අනිවාර්යෙන් තිබිය යුතුය මෙම මුඩු වීම සඳහා ඔක්සිජන් අනිවාර්යෙන් තිබිය යුතුය අමාරුකම මොකද්ද පුතේ අපි හිතමු ජලය වායුගෝලයට නිරාවරණය වෙලා තිබුණොත් ඔක්සිජන් දිය කරගන්න ඕනේ ජලයේ ඔක්සිජන් දිය වෙනවා යම් ප්‍රමාණයක් දිය වෙනවාද කියලා හිතන්නකෝ ඒ වගේ 8 ගුණයක් දියවීම වැඩිලු මේ දේ නැත්නම් ලිපිඩ අඩංගු ආහාර එතකොට වායුගෝලයට නිරාවරණය වෙච්ච ගම ජලයේ දිය වෙන ඔක්සිජන් ප්‍රමාණයටත් වඩා 8 ගුණයක් එයා තෙල් වල ඔක්සිජන් දිය කර ගන්නවා නැත්නම් ලිපිඩ වල ඔක්සිජන් දිය කර ගන්නවා එහෙනම් මුඩු වීම ඉතා වේගවත් සිද්ධ වෙන බව මතක තියාගන්න ඕන හරි නේද ඒක භෞතික ගුණයක් ජලයට වඩා 8 ගුණයක් ලිපිඩ වල ඔක්සිජන් දිය වීම වැඩි වෙන එක ඒ නිසා මේ ප්‍රතික්‍රියාව පාලනය කරන්න හරි අමාරුයි දැන් ඊගාව එක ලියනවා ඊගා පොයින්ට් එක විදිහට ඔක්සිජන් ජලයට වඩා 8 ගුණයක් ලිපිඩවලදී ද්‍රාව්‍යතාවය වැඩිය ඔක්සිජන් ජලයට වඩා 8 ගුණයක් ලිපිඩවලදී ද්‍රාව්‍යතාවය වැඩිය මේකට කියන එම නිසා මෙම ප්‍රතික්‍රියාව පාලනයේ ඉතා අපහසුය ඊළඟ පොයින්ට් එක මේක මතක තියාගන්න ඕන. දරුවනේ මෙහම ඔබ දන්නෝ ඔය මේදේ වර්ග දෙකක් තියෙනවානේ මේදේ හෝ තෙල් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. අසන්තෘප්ත සහ සන්තෘප්ත කියලා. අසන්තෘප්ත සහ සන්තෘප්ත කියලා කතා දෙකක් කතා කරනවා. ඔය දෙකෙන් ශරීරයට වඩා අහිතකර ශරීරයට එකක් හිතකරයි එකක් අහිතකරයි. හරිද? මොකද්ද හිතකර? මේදය ගත්තත් තෙල් ගත්තත් හරිද? තෙල් ගත්තත් කොටස් දෙකක් තියෙනවා. සන්තෘප්ත කියලා කියනවා අසන්තෘප්ත කියලා කියනවා. හරිද? රයිට්. අසන්තෘප්ත මේදය සන්තෘප්ත මේදය. රයිට්. ඔය අසන්තෘප්ත මේදය ශරීරයට හිතකරයි. අසන්තෘප්ත මේදය ශරීරයට හිතකරයි. හරිද? සන්තෘප්ත මේදය ශරීරයට අහිතකරයි. සන්තෘප්ත මේදේ ශරීරයට අහිතකරයි. දවල් උදාහරණයකට කොලෙස්ටරෝල් බවට පරිවර්තනය වෙන්න තියෙන හැකියාව සන්තෘප්ත මේදේ වැඩි. සන්තෘප්ත මේදේ වැඩිපුර තියෙන්නේ සත්ව තෙල් වල.
සම්තෘප්තමේ දේ වැඩියෙන් තියෙන සත්ත්ව තෙල් වල. ඒ නිසා තමයි කියන්නේ මස් අරෝමයම කනකොට ඒවයි තියෙන තෙල් කොලෙස්ටරෝල් අරෝමය වැඩි කට්ටියට හොඳ නැහැ. අසම්තෘප්තමේ දේ වැඩිපුර තියෙන්නේ ශාකමය ද්‍රව්‍යවල. ශාකමය තෙල් වල තමයි අසම්තෘප්තමේ දේ වැඩිපුර තියෙන්නේ. ඒවා සාපේක්ෂව හිතකරයි. සාපේක්ෂව හිතකරයි. දරුවනේ මුඩු වෙනකොට මේ මුඩු වීම සිද්ධ වෙනකොට තෙල් වල තියෙන අසම්තෘප්ත භාවය සම්තෘප්ත භාවය බවට පරිවර්තනය වෙනවා. තෙල් වල තියෙන අසම්තෘප්ත භාවය සම්තෘප්ත භාවය බවට පරිවර්තනය වෙනවා. වෙන විදිහකින් කියනවා නම් ශරීරයට අහිතකර ස්වરૂපය වැඩි කරනවා. අහිතකර ස්වરૂපය වැඩි කරනවා. ඒ නිසා මතක තියාගන්න මුඩු වෙච්ච දැන් උදාහරණයකට පොල් තෙල් පරිභෝජනය හොඳයි. පොල් තෙල් කිසි ප්‍රශ්නයක් නැහැ. පොල් තෙල් වල තියෙන වැඩිපුර එහෙනම් මොනවද? අසම්තෘප්ත පැත්ත තමයි තියෙන්නේ. හැබැයි මුඩු වෙච්ච පොල් තෙල් අහිතකර වෙනවා. ඇයි? අසම්තෘප්ත දැන් පරිවර්තනය වෙන මොන බවටද? සම්තෘප්ත ප්‍රමාණය පැත්තට වැඩියෙන් යනවා. මුඩු වීමේදී හේතුව මේ අමතරව හැදෙන ඵල නිසා. හරිද? ඔකේ බන්ධන ස්වરૂප වෙනස් වෙනවා. බන්ධන ස්වરૂප වෙනස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔය බන්ධනත් එක්ක තමයි සම්තෘප්ත අසම්තෘප්ත අපිට එච්චර වැඩක් නැහැ. ඒ නිසා මතක තියාගත යුතු දේ තමයි මේ ප්‍රතික්‍රියාව ශරීරයට අහිතකර වෙනවා. මොනවා විදියටද? අසම්තෘප්තභාවය වැඩි කරන සම්තෘප්තභාවය වැඩි කරන නිසා. අසම්තෘප්තභාවය අඩු කරන නිසා සම්තෘප්තභාවය වැඩි කරන නිසා මේ ප්‍රතික්‍රියාව අහිතකර ප්‍රතික්‍රියාවක් නැත්නම් ආහාරයේ ගුණාත්මක භාවය අඩු කරන ප්‍රතික්‍රියාවක් වෙනවා. හරිද? මෙහෙම ලියන්න ඊගා පොයින්ට් එක. ලිපිඩ ඔක්සිජන් වලට නිරාවරණය වීම. ලිපිඩ ඔක්සිජන් වලට නිරාවරණය වීම. සිදුවන මෙම ස්වයං ඔක්සිකරණය නිසා ලිපිඩවල සම්තෘප්තභාවය වැඩි වේ. ලිපිඩවල සම්තෘප්තභාවය වැඩි වේ. ලිපිඩවල සම්තෘප්තභාවය වැඩි වේ. එනම් ශරීරයට අහිතකර බව වැඩි වේ. එනම් ශරීරයට අහිතකර බව වැඩි වේ. right ඔය ටික ඇති ස්වයං ඔක්සිකරණය ගැන. ඔය ටික ඇති ස්වයං ඔක්සිකරණය කියන මාතෘකාව ගැන. ඊළඟ එක දෙවෙනි එක එන්සයිමීය ඔක්සිකරණය. එහෙම නැත්නම් ජල විච්ඡේදන මුඩු වීම කියලා කියන්න පුළුවන්. ජල විච්ඡේදන මුඩු වීම. දෙවෙනි එක. මේක පළවෙනි එක අපි ඒක කතා කරා. මේක දෙවෙනි එක අපි ඒක කතා කරා. right මොකද්ද මෙතෙන්දි වෙන්නේ? මෙන්න බලන්න වෙන වැඩි ලිපිඩ අඩංගු සංයෝග. ලිපිඩ අඩංගු සංයෝග. හරිද? දැන් මේකට ඔක්සිජන් ඕනෙම නැහැ. මේකට ඔක්සිජන් නැති විදියට මුඩු වෙනවා. ඔක්සිජන් නැහැ. ජලය තිබුණා. අපි හිතමු මෙතන ජලය. ජලීය මාධ්‍යයක් මේකට තියෙනවා. නැත්තම් මේ වැඩේ වෙන්නේ නැහැ. ඊළඟට ලයිපේස් කියන එන්සයිමය. ලයිපේස් කියන එන්සයිමය. ඔන්න එන්සයිමය. ලයිපේස් කියන එන්සයිමය. දැන් අපේ ජීර්ණ ක්‍රියාවලිය වෙන්නේ මේ හරහා. හරිද? right ලයිපේස් කියන එන්සයිමයත් එක්ක මෙයා පරිවර්තනය කරනවා මෙයාගේ හදපු ආරම්භක සංයෝග බවට. මොනවද? මේද අම්ල ධන ග්ලිසරෝල්. සංයෝග හදන කවුද? මේද අම්ල ධන ග්ලිසරෝල් බවට පරිවර්තනය වෙනවා. දැන් මේ හැදිච්ච මේද අම්ල ග්ලිසරෝල් ඊට පස්සේදී
මේ පැත්තට ටක් ගාලා මාරු වෙන්න පුළුවන්. මේ දාම්ල ග්ලිසරෝල් තව දුරටත් යෝජනය වෙලා මේ බවට පරිවර්තනය වෙන්න පුළුවන්. right. හරිද? ඔන්න එනම් ප්‍රතික්‍රියාව. මොකද ප්‍රතික්‍රියාව ලිපිඩ අඩංගු සංයෝග ජලයේ තියෙන වෙලාවෙදී ලයිපේස් එන්සයිම් වගේ පරිවර්තනය කරනවා මේ දාම්ල සහ ග්ලිසරෝල් බවට. මේකට අපි කියනවා මොකද්ද? ජල විච්ඡේදන මොඩු වෙන්නේ. මේක අතරමැදි සංයෝගය. මේ වගේ එක අතරමැදි සංයෝගය. මේක හැදිච්ච එක මම ඉතා සරලව මේ පැත්තට ටක් ගාලා මාරු වෙන්න හැකියාව තියෙනවා. right. එහෙනම් ඔන්න ප්‍රතික්‍රියාව ලියාගන්න ප්‍රතික්‍රියාව. හරි. එතන යටින් මෙහෙම ලියමු. අපි එතන යටින් මෙහෙම ලියමු. වාතය නොමැති. වාතය නොමැති. එතන යටින් ලියන වාතය නොමැති. නමුත් ජලය සහිත විට ලයිපේස් එන්සයිමය මගින් ලිපිඩ අඩංගු සංයෝග මේ දාම්ල සහ ග්ලිසරෝල් බවට ජල විච්ඡේදනය කරයි. මේ දාම්ල සහ ග්ලිසරෝල් බවට ජල විච්ඡේදනය කරයි. එහෙනම් මතක තියාගන්න මේ ලිපිඩවල මොඩු වීම පාලනය කරන්න මාර අමාරුයි. ඇයි අමාරු? ඔක්සිජන් තිබුණොත් මේ පාරේ ගිහිල්ලා මොඩු වෙනවා. ඔක්සිජන් නැති වුණා ජලය තිබුණොත් මේ පාරේ ගිහිල්ලා මොඩු වෙනවා. ඔක්සිජනුයි ජලයයි දෙකම නැති මාධ්‍යයක් පවත්ව ගන්න හරි අමාරුයි ආහාරයකට. හරිද? හරි අමාරුයි ආහාරයකට මතක තියාගන්න. ඒ නිසා ඔය ලිපිඩ අඩංගු ආහාර ලේසි නෑ මොඩු නොවී තියාගන්න. කාලය විසින් ටක් ගාලා මොඩු කරලා දාන්න. හරි. ඊළඟට උපමාතුකාවල් ලියනවා මොඩු වීම වේගවත් කරන සාධක. උපමාතුකාව මොඩු වීම වේගවත් කරන සාධක. මේව බැලුවම තවත් ඔබට හිතේ මොඩු වීම නම් ලේසියෙන් පාලනය කරන්න බෑ කියලා. මොඩු වීම වේගවත් කරන සාධක. අපි ලියන ගමන්ම කතා කරමු. පළවෙනි සාධකය උෂ්ණත්වය. පළවෙනි සාධකයේ උෂ්ණත්වය. මොඩු වීම වේගවත් කරන සාධක. පළවෙනි එක උෂ්ණත්වය. උෂ්ණත්වය දරුවනේ මේ බලන්න. උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියා දෙකම මොකක් වෙන්න පුළුවන්ද? වේගවත් වෙන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියා දෙකම වේගවත් වෙන්න පුළුවන්. රයිට්. මෙහෙම ලියමු යටතේ උෂ්ණත්වය වැඩි වෙන විට වියෝජන වේගයේ වැඩිවීමෙන් උෂ්ණත්වය වැඩි වෙන විට වියෝජන වේගයේ වැඩිවීමෙන් මුඩු වීම ආකාර දෙකම වේගවත් වේ.
මුඩුපිම් ආකාර දෙකම වේගවත් වේ. වෙන විදිහකින් කියනවා නම් නුවරඑළියට වඩා ගාල්ල මාතරදී මුඩුවීම වේගවත්. හරිද? මුඩුවීම වේගවත් උෂ්ණත්වය වැඩි නිසා. right. ෆ්‍රිජ් එකේ දැම්මට වඩා එළිය තිබ්බොත් මුඩුවීම වේගවත්. හරිද? right. ඔය කාරණේ තමයි. දෙවෙනි කාරණේ. දෙක. ආලෝකය. දෙවෙනි එක ආලෝකය. ආලෝකයේ තියෙනකොට මේ ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා. මොන ප්‍රතික්‍රියාවද? මේකට බලපෑමක් නැහැ. ආලෝකයේ තියෙනකොට ස්වයං ඔක්සීකරණය වේගවත් වෙනවා. මොන මතක තියාගන්න ඕන වැඩේ. ආලෝකයේ තියෙනකොට ස්වයං ඔක්සීකරණ ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා. මෙහෙම ලියමු. ආලෝකයේ ඇති විට ස්වයං ඔක්සීකරණය වේගවත් වීමෙන් අසන්තෘප්ත මේදම් සම්තෘප්ත මේදම්ල වැඩි කරයි. සම්තෘප්ත මේදම්ල වැඩි කරයි. ඊළඟ එක ජලය. ඊළඟ එක ජලය. ජලය කාත් එක්කද මෙයාත් එක්ක නේ ගන්න දෙනවා. එහෙනම් මෙයාත් එක්ක ආලෝකය, මෙයාත් එක්ක ජලය. මෙහෙම වෙනවා. ජලය ඇති විට එන්සයිමීය ඔක්සීකරණය වේගවත් වේ. එන්සයිමීය ඔක්සීකරණය වේගවත් වේ. හතරවෙනි එක උත්ප්‍රේරක. 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 මෙන්න එක උත්ප්‍රේරකයක් කවුද? ලයිපේස්. එතකොට ලයිපේස් මගින් එන්සයිමීය ඔක්සීකරණය වැඩි කරනවා. මෙහෙම ලියන්න. ලයිපේස් මගින් එන්සයිමීය ඔක්සීකරණය වැඩි කරයි. විකිරණ මගින් විකිරණත් අපිට ඍණ උත්ප්‍රේරකයක් විදිහට ගන්න පුළුවන්. විකිරණ මගින් ලයිපේස් නිෂේධනය කරන එන්සයිමීය ඔක්සීකරණය විකිරණ මගින් ලයිපේස් නිෂේධනය කර එන්සයිමීය ඔක්සීකරණය අඩු කරයි. මේ පාඩමේ අපි තව ටිකක් දිගට ගියාම ආහාර පරිරක්ෂණ ක්‍රම යටතේ විකිරණය කියලා එකක් කතා කරනවා. ප්‍රවිකිරණය කියන්නේ ආහාරය තුලින් කිරණ ගමන් කරනවා. ආහාරයට කිරණ වලට ලක් කිරීමක් කරනවා. ඒ කිරණ වලට ලක් කරාම බොහෝ වෙලාවට එන්සයිම වගේ දේවල් විනාශ වෙනවා. එන්සයිම විනාශ වුණාම ආහාර කල් තියා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියාව පාලනය කර ගන්න පුළුවන් අපිට විකිරණ පාවිච්චි කරලා. හරිද? දෙපැත්තටම මෙහා තිබුණොත් වැඩි වෙනවා, විකිරණ වලට ලක් කරොත් මෙහා විනාශ වෙලා අපිට අඩු කරන්න පුළුවන්. පස්වෙනි කාරණය කාලය. පස්වෙනි කාරණය කාලය. ඒක හරි සරලයිනේ. මොන ක්‍රම භාවිතා කරත් කල් යන මේ ප්‍රතික්‍රියා දෙකම වෙනවා. හරි අමාරුයි නතර කරන්න. හරිද? ඒ නිසා කාලය පස්වෙනි කාරණය ඉස්සරහින් මෙහෙම ලියනවා. කාලය ගතවත් ආහාරය පරිණිවත් ආහාරය පැරණිවත් මුඩුවීමේ ක්‍රියාවලිය වේගවත් වේ. මුඩුවීමේ ක්‍රියාවලිය වේගවත් වේ.
දෙකම වැඩි වෙනවා. දෙකම වැඩි වෙනවා මොකද වෙන්නේ. right. එතකොට ආහාර නරක වීමට බලපාන රසායනික සාධක කතාව උතනින් ඉවරයි. රසායනික සාධක කතාව උතනින් ඉවරයි. right. එතකොට ආහාර නරක වීමට බලපාන සාධකනේ අපි කතා කරේ ආයි පොඩ්ඩක් හදමු සාරාංශය. ඉවර නෑ තව වැඩි. ආහාර නරක වීමට බලපාන සාධක කතා කර ඉතින් අපි මුලින්ම කතා කරා භෞතික සාධක ගැන. දැන් කතා කරලා ඉවර කරා රසායනික සාධක ගැන. අපිට තව එකක් ගැන කතා කරන්න තියෙනවා. තුන්වෙනි එක මොන සාධක ගැනද? ජෛවීය සාධක ගැන කතා කරන්න තියෙනවා. එහෙනම් දැන් මාතුකාව වෙනවා ආහාර නරක වීමට බලපාන ජෛවීය සාධක. මාතුකාව ආහාර නරක වීමට බලපාන ජෛවීය සාධක. ජෛවීය සාධක අපිට දෙපැත්තකට බෙදලා කතා කරන්න පුළුවන්. ආහාර නරක වීමට බලපාන ජෛවීය සාධක දෙපැත්තකට බෙදලා අපිට කතා කරන්න පුළුවන්. කොහොමද දෙපැත්ත? එකක් තමයි ශුද්‍ර ජීවීන් මගින් දෙවෙනි එක තමයි මහා ජීවීන් මගින්. ශුද්ධ ජීවීන් මගින් අපිට ආහාර නරක කරනවා. මහා ජීවීන් මගින් ආහාර නරක කරනවා. right. එහෙනම් මෙහෙම ලියමු. ජෛවීය සාධක යටතේ ශුද්‍ර ජීවීන් මගින් මෙන්ම මහා ජීවීන් මගින්ද ආහාර නරක වීම සිදු විය හැකිය. ශුද්‍ර ජීවීන් මගින් මෙන්ම මහා ජීවීන් මගින්ද ආහාර නරක වීම සිදු විය හැකිය. සිදුවේ ප්‍රධාන මාතෘකාව ශුද්‍ර ජීවීන් මගින් ආහාර නරක වීම. මේක තමයි ප්‍රධාන. මහා ජීවීන්ගෙන් එච්චර ලොකු බලපෑමක් නැහැ. ශුද්‍ර ජීවීන්ගෙන් බලපෑම අපිට ටිකක් වැඩියෙන් කතා කරන්න තියෙනවා. ප්‍රධාන මාතෘකාව ශුද්‍ර ජීවීන් මගින් ආහාර නරක වීම. ඒ යටතේ ලියන්න බැක්ටීරියා වර්ග දිලීර වර්ග සහ සමහර ඇල්ගී වර්ග බැක්ටීරියා වර්ග දිලීර වර්ග සහ සමහර ඇල්ගී වර්ග ආහාර නරක වීමට බලපාන ශුද්ධ ජීවීන් වේ. ආහාර නරක වීමට බලපාන ශුද්ධ ජීවී කාණ්ඩ වේ. ශුද්ධ ජීවී කාණ්ඩ වේ. පොඩි chart එකක් මේක මතක තියෙන්න ඕන. හරිද? මේක මතක තියෙන්න ඕන. ඔබ මාතෘකාවක් විදියට ලියනවා. එක් ආහාර කාණ්ඩය නරක වීම කෙරෙහි බලපාන. එක් ආහාර කාණ්ඩය නරක වීම කෙරෙහි බලපාන. ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ පොඩි chart එකක් අපි හදමු. chart එකක්
මේ පැත්තට මම දානවා ආහාර වර්ගය. මේ පැත්තට දානවා නරක් වීම සඳහා බලපාන ප්‍රධාන ක්ෂුද්‍රජීවී කාණ්ඩ ප්‍රධාන ක්ෂුද්‍රජීවී කාණ්ඩ අපි එක එක කතා කරමු. මුලින්ම අපි කතා කරන පළවෙනි එක කිරි ආශ්‍රිත ආහාර. පළවෙනි එක කිරි ආශ්‍රිත ආහාර. ඉස්සරලා chart එක අද ගන්නකො. එතකොට ලියාගෙනම යන්න බලන්න. නැත්නම් ඉඩමදි වෙනව නම් chart එක අද ගන්න. මේකට එතකොට ශුද්ධ ජීවීන් කාණ්ඩ කීපයක් අපි නම් කරගන්න යන්නේ. මේ පැත්ත පොඩක් කුඩා කරන්න, මේ පැත්ත චුට්ටක් ලොකු කරන්න අදින්න. right. මේකට ඉන්නෝ නරක වෙන කට්ටිය කීප දෙනෙක්. පළවෙනි එකේනා තමයි ස්ට්‍රෙප්ටොකොකස්. මේ නම් ටික මතක තියාගන්න ඕන. ස්ට්‍රෙප්ටොකොකස් විශේෂ. ස්ට්‍රෙප්ටොකොකස් විශේෂ මේකට හරියම අදාළ. ස්ට්‍රෙප්ටොකොකස් කියන කට්ටිය. කිරි නරක කරන්නේ මේ කට්ටිය විසින්. කිරි නරක කරන්නේ මේ කට්ටිය විසින්. ඊළඟට lactobacillus. lactobacillus species විශේෂ. කිරි ඇඹුල් රහ කරන්නේ කිරි මුදවන්නේ. මුදවනවා කියන්නේ ඇඹුල් රහ වෙනවා කියන එක නේ. ඇඹුල් වෙනවා ආම්ලිකතාවය වැඩි කරනවා. අවුරු විසින්ද lactobacillus. Microbacterium. Microbacterium. මේ තුන් දෙනා මතක තියාගන්න ඕන. හරිද? ඔන්න පළවෙනි එක. කිරි හා කිරි ආශ්‍රිත ආහාර නරක කරන කට්ටිය. ඉවරයි. දෙක. නැව් මස් හා මාළු නරක කරන කට්ටිය. දෙවෙනි එක මස් හා මාළු නරක කරන කට්ටිය. නැව් මස් හා මාළු නරක කරන කට්ටිය. මේ SPP කියන්නේ විශේෂය කියන එක, ස්පීසිස් කියන එක. හරිද? මෙයාගේ දැන් ස්ට්‍රෙප්ටොකොකස් කියන්නේ ඝන නාමයනේ. විශේෂ නාම ගොඩක් තියෙන්න පුළුවන්. හරිද? ස්ට්‍රෙප්ටොකොකස් අහවල් එක්කෙනෙක්. ස්ට්‍රෙප්ටොකොකස් අහවල් එක්කෙනෙක්. එච්චර අපිට මතක තියාගන්න ඕනේ නැහැ. අපිට ඝන නාමය විතරක් මතක තියාගත්තම ඇති. ඒක ලියනකොට ලියන්නේ මේ විදිහට. බෝ ලෙවල් වලදී ඔය ඉගෙනගෙන ඇති. හරිද? මම මේ ආයි මතක් කරා. දැන් බෝ ලෙවල් වලදී ඔක කිව්වේ අපි නෙමෙයි. කැරොනස් ලිනේයස් තමයි ඔක කිව්වේ. හරිද? කොට එයා කිව්වා ඝන නාමය මෙහෙම ලියන්නේ. විශේෂ නාමයක් මෙයාගේ තව තියෙනවා. ඒවා ගොඩක් තියෙන තුනක්. මේ යාළගේ ගොඩක් කට්ටිය වෙන්න පුළුවන්.
හරිද? මේ කට්ටියට ඉන්නවා බැසිලස් වර්ග. බැසිලස් විශේෂ. ආහාර නරක වෙන්න බලපාන ප්‍රධාන කට්ටිය. ඊළඟට මෙතන ඉන්න ප්‍රධාන එක්කෙනෙක් ක්ලොස්ට්‍රීඩියම්. ක්ලොස්ට්‍රීඩියම් විශේෂ. ප්‍රධාන වශයෙන් ඔය ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් කියන කෙනා තමයි උතෙන්ට ඉන්නේ. තුන්වෙනි එක්කෙනෙක් ඉන්නවා සිවුඩොමොනාස්. පියකුරක් තියෙන එක කියවෙන්නේ නැහැ. සිවුඩොමොනාස් කියලා කියවෙන්නේ ලියවෙනකොට මේවා සිංහලෙන් එහෙම ලියන්න එපා හොඳේ. එහෙම ලියන්න බෑ අපිට. විද්‍යාත්මක නම් ඔක්කොම. හරිද? තුන්වෙනි කට්ටිය. දැන් මම මේවා අහන්න නැත්නම් ඉඩ නැහැ. තුන්වෙනි කට්ටිය. එළවලු. හරි ලේසි මතක තියාගන්න එළවලු නරක කරන්නේ ඉන්නේ කිරිවල ඉන්න එක්කෙනාම තමයි. ලැක්ටෝබැසිලස්. මේ කිරිවල ඉන්න විශේෂය නැතුව වෙන විශේෂ. හරිද? කිරිවල ගණනාමයේ සමාන වුණාට කිරිවල ඉන්න විශේෂය නෙවෙයි මෙතන වෙන විශේෂ තමයි එන්නේ. ලැක්ටෝබැසිලස් තමයි ප්‍රධාන වශයෙන්. එච්චරයි. වෙන කවුරුත් නැහැ. ඔය කතා කරපු ඔක්කොම බැක්ටීරියා. ඊළඟට ධාන්‍ය හා රනිල භෝග. හතරවෙනි එක ධාන්‍ය හා රනිල භෝග. මාෂ භෝග කිව්වත් කමන්නේ. ධාන්‍ය හා රනිල. ධාන්‍ය හා රනිල භෝග. මෙතෙන්ට ඉන්න කට්ටිය ඔක්කොමලා දිලීර කට්ටිය. මතක තියාගන්න ධාන්‍ය රනිල භෝග නරක කරන්නේ බැක්ටීරියාවන්ගෙන් නෙමෙයි. කාගෙන්ද නරක කරන්නේ? දිලීර කට්ටියගෙන්. මෙන්න පළවෙනි එක එක්කෙනා.
aspergillus 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 ඔබට මතක ඇති අපි කිව්වා ආහාර විෂවකරණ කෙනෙක් ඉන්නවා කියලා එයාගේ නම aspergillus flavus ඇත්තටම aspergillus flavus තමයි ඔය වැඩේ කරන්නේ හරිද ඔබට නමත් මතකයි මොකද්ද හදනවා කිව්වේ එයාලා විෂක් ශ්‍රාවය කරනවා කිව්වා මොකද්ද විෂ පහුගිය කාලේ නිතරම කතා වුණා හරිද නිතරම ওই විෂ ගැන කතා වුණානේ මොකද්ද විෂ aflatoxin මොකද්ද විෂ aflatoxin ගැන තමයි කතා කරේ ඒතකොට aflatoxin ශ්‍රාවය කරන්නේ aspergillus flavus කියන කෙනා විශේෂ නාමය flavus කියන එක එච්චරවත් නෑ aspergillus කියලා මතක තියාගන්නකෝ aspergillus තමයි වැඩිපුර ඔය වැඩේ කරන්නේ එතකොට එයා දාන්නේ රනිල භෝග මත තමයි ප්‍රධාන වශයෙන් ඉන්නේ හරිද දාන්නේ රනිල භෝග ඊට අමතරව වෙන භෝගවල තියෙන්න පුළුවන් ඩොක්ටර් මිරිස් වල වගේ ඒවයි තියෙන්න පුළුවන් පළවෙනි එක නයි දෙවෙනි එක නා ෆියුසාරියම් මෙයා දිලීරියා ෆියුසාරියම් Fusarium. දෙවෙනි එකේනා Fusarium. තුන්වෙනි එකේනා Penicillium. මෙයා දිලීරියා. Penicillium. ඊළඟට පළතුරු අන්තිම එක හතරවෙනි පස්වෙනි කාණ්ඩයේ පළතුරු මම පොඩ්ඩක් වෙලා වැඩියෙන් දෙන්න සමහර කට්ටිය අකුරු කියෙන් කියෝ අකුරේ අකුර කියෝ කියනවා ලියවනකොට වෙලාවක් ගන්න හින්දා පස්වෙනි එක පළතුරු පස්වෙනි එක පළතුරු හරිද පළතුරු කවුද පළතුරු වලට ඉන්න කට්ටිය Acetobacter Lactobacillus Yeast කියන්නේ සාමාන්‍ය නාමය yeast කියන්නේ සාමාන්‍ය නාමය අකුරක් දෙකක් වැරදුනාට නම් කමන්නේ හරිද දල වශයෙන් අකුරු සමාන වෙන්න කියන්නේ කියවෙන විදියට ලියවනම් කමන්නේ අකුරක් දෙක තාම ලියන්න ඇවිල්ලා නැහැ හැබැයි අඳුර ගන්න ඇවිල්ලා තියෙනවා MCQ වලට තමයි වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා අකුරක් දෙකක් වැරදුනාට කමන්නේ බැලුවම තේරෙන්න ඕන මේක තමයි ලියලා තියෙන්නේ කියලා නේද සම්පූර්ණ හරිද දැන් උදාහරණයකට Acetobacter වෙනකොට මෙතන ඊ අකුර ලිව්වට සමහර වෙලාවට එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ නැති වෙන්නේ නෑ ළමයි කහුවා මෙතන Acetobacter නෙමෙයිද කියලා නෑ Acetobacter කියන එකනා මේ විනාකිරි පැත්තේ එක්කෙනෙක් විනාකිරි හදන එක්කෙනා තමයි Acetobacter කියන්නේ නයිට්‍රජන් තිර කරන එක්කෙනෙක් නේ
මෙහෙම නෙමෙයි. එහෙම ලිව්වොත් නම් වැරදි සම්පූර්ණයෙන්. හරිද? එක ළමයෙක් ඇහුවා. ඒක නෙමෙයිද කියලා. මේක නෙමෙයි හොඳේ. ඇසටෝ නෙමෙයි. මෙයා නයිට්‍රජන් තිර කරන එක්කෙනෙක්. හරිද? ඇසටෝ නෙමෙයි ඇසිටෝ. ඇසිටෝ එක්කෙනා තමයි මෙතෙන්ට එන්නේ. ඇසටෝ නෙමෙයි. AZA නෙමෙයි. හරිද? ඒක වැරදි. එයා නයිට්‍රජන් තිර කරන එක්කෙනෙක්. ඊස්ට් වල විද්‍යාත්මක නම ඔබට ඕන නම් ලියන්න. ඊස්ට් වලට කියන්නේ සැකරොමයිසිස් කියලානේ. සැකරොමයිසිස්. එච්චර දිගේවා ඊස්ට් කියලා ලිව්වත් ඇති. ඒකයි මම එහෙම ලිව්වේ. ඊස්ට් කියලා ලිව්වනම් ඇති ඔබ ඔය SFT කරන ළමයි නම් ඔය මේවා SFT වලටත් ඔබ ආයි කතා කරා. ඒ නිසා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඊස්ට් වල විද්‍යාත්මක නම සැකරොමයිසිස්. ඊස්ට් කිව්වම ඇති. ඒ හින්දා මම එහෙම ලිව්වේ. ඒකට ඉරක් ගහන්න ඕනේ නැහැ. එතකොට සාමාන්‍ය නමනේ. right. ඔය ටික මතක තියාගන්න. ඔය ටික ප්‍රධාන වශයෙන් ආහාර මේ කාණ්ඩ විවිධ කාණ්ඩනේ නරක කරන කවුද කාණ්ඩ. එතකොට දිලීර ප්‍රධාන වශයෙන් එන්නේ ප්‍රධාන වශයෙන් එන්නේ කොහටද? ධාන්‍ය හා මාංශ භෝග වලට. හරිද? ධාන්‍ය හා රනිජ භෝග වලට. ඊට අමතරව මේ ඊස්ට් කියන එක සැකරොමයිසිස් කියන එක නෝ දිලීර ටික කිට්ටුවෙන් යන කෙනෙක් නේ දිලීර උනාට අපි වෙනමම ගොඩකට දාලා තමයි කතා කරන්නේ සැකරොමයිසිස් ලා කමක් නැහැ නමුත් දිලීර ගොඩ නියෝජනය කරන අනිත් සියල්ලම වගේ බැක්ටීරියා තමයි හරිද ආහාර නරක කරන්නේ එතන යටින් මෙහෙම ලියන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම නිසා ආහාර මොඩු වීම පැසීම වැනි ක්‍රියා මගින් ආහාරවල රසායනික ව්‍යුහය බිඳ වැටේ. අප්‍රසන්න රසයක් හා ගන්ධයක් ඇති කරයි. අය කියන්න ටග්ගල බලන්න හරිද ලිව්වේ කියලා ශුද්ධ ජීවීන්ගේ බලපෑම නිසා ආහාර බොඩු වීම පැසීම වැනි ක්‍රියා මගින් ආහාරවල රසායනික ව්‍යුහය බිඳ වැටීමෙන් අප්‍රසන්න රසයක් හා ගන්ධයක් ඇති කරයි. අපි කියවනේ මොඩු වීම. එතකොට මොඩු වීම මේ ශුද්ධ ජීවීන්ගෙන් වෙන්න පුළුවන්. කොහොමද ශුද්ධ ජීවීන්ගේ මොඩු වීම වෙන්නේ? මොඩ මොඩු වීමද වෙන්න පුළුවන්. මතක තියාගන්න වෙන්න පුළුවන් ජල විච්ඡේදන මොඩු වීම. ඇයි ශුද්ධ ජීවීන්ට ලයිපේස් එන්සයිම් එක ශ්‍රාවය කරන්න පුළුවන්. එතකොට ලයිපේස් ශ්‍රාවය වෙච්ච ගමන් මතක තියාගන්න ජල විච්ඡේදන මොඩු වීම වෙන්න පුළුවන්. right. ඊට අමතරව පැසවීම කියන එක ඔබ දන්නවා නේද? මධ්‍යසාර පැසවීම. හරිද? විනාකිරි හදන අපි කියනවා ඒ ක්‍රියාවලිය අපි පැසවීම ගැන ඉස්සරහට කතා කරන ආහාර පරිරක්ෂණයේ විදිහට. නමුත් මතක තියාගන්න නරක වීමකුත් වෙනවා පැසවීමෙන්. පැසවීම නැත්තම් මුඩු වීම නරක වීමකුත් වෙනවා. හැබැයි පැසවීම අපි කල්තබාව ගැනීමේ ක්‍රමයක් විදිහට තමයි දීර්ඝ වශයෙන් කතා කරන්නේ. හරිද? ඔය සාමාන්‍යයෙන් ඔබ දන්නවා හරියට උණු වෙච්ච නැති පැණි එහෙම. හරියට උණු වෙච්ච නැති පැණි බෝතලයක් එළියේ නිකන් එකපාරක් දෙපාරක් කරන් පියන හරියට වහන්නේ නැතුව එහෙම තිබුණොත් ඕක ඇතුළට ඊස්ට් ගිහිල්ලා ටික දවසක් යනකොට රා බවට පරිවර්තනය වෙනවා නේද? රා වෙනවා. ඒ නරක වීම. දැන් එතකොට මේ පැණි අපිට පාවිච්චි කරන්න බෑනේ. නරක වීම. එහෙම වෙනවා. නරක වීම වෙනවා. පළවෙනි පොයින්ට් එක ඒක. දෙවෙනි පොයින්ට් එක. ශුද්ධ ජීවීන්
ආසාදිත ආහාර ශුද්ධ ජීවීන් ආසාදිත ආහාර පරිභෝජනයට ගැනීමෙන් අසාත්මිකතා අසාත්මිකතා කම වමනය කම පාචනය බඩ යන කොලරාව හැදිලා පාචනය හිසරදය වැනි ක්ෂණික බලපෑම් මෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය තමයි අක්මාව කම ස්නායු පද්ධතිය ආශ්‍රිත අහිතකර බලපෑම් මගින් දීර්ඝකාලීන රෝගී තත්ත්වයන්ට පාත්‍ර විය හැකිය. ඔය පිළිකා වගේ ඒවා එන්න පුළුවන්. දීර්ඝකාලීන රෝගී තත්ත්වයන්ට පාත්‍ර විය හැකිය. ඊළඟ පොයින්ට් එක ශුද්ධ ජීවීන් මගින් ශ්‍රාවය කළ විෂ ආහාර සමග ශරීරගත වීම මරණය වුවද සිදුවිය හැකිය. ක්ලොස්ට්‍රීඩියම් මෙම ශරීරගත ක්ලොස්ට්‍රීඩියම් ශ්‍රාවය කරන ස්නායු විසේම ශරීරගත වුණොත් මැරෙන්න උනත් පුළුවන්. ක්ෂණිකව මරණය වුවද සිදුවිය හැකිය. මාතෘකාව ලියන්න උපමාතෘකාවක්. ශුද්ධ ජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන සාධක. ශුද්ධ ජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන සාධක. ශුද්ධ ජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන සාධක. මුලින්ම ලියන්න අපි ලියන ගමන් මම කතා කරමු පොඩ්ඩයි තියෙන්නේ පොඩ්ඩක් කිව්වට කීපයක් තියෙනවා සාධක 10ක් විතර කතා කරන්න තියෙනවා නමුත් ගොඩක් දේවල් නැහැ පළවෙනි එක අභ්‍යන්තර සාධක සාධක කොටස් දෙකකට බෙදලා අපි කතා කරනවා අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක පළවෙනි එක අභ්‍යන්තර සාධක
ඒ යටතේ පළවෙනි එක pH අගය. අභ්‍යන්තර කියන්නේ ආහාරයේ ඇතුලේ තියෙන තත්ත්වයන් බලපාන pH අගය. right. මේ අහනකො ඉස්සර වෙලා තේරුම් ගන්න ටක් ගාලා. ආහාර නරක වෙන්න ශුද්ධ ජීවීන්ගේ බලපෑම වැඩි කරන සාධකනේ මේක කතා කරන්නේ නැහැ. pH අගය. මේ අහනකො කොහොමද බලපාන්නේ? අපි දන්නවා ආහාර නරක කරන සමහර වෙලාවට වැඩිපුර ආහාර ඉක්මනින් නරක කරන්නේ බැක්ටීරියා. දිලීර මගිනුත් ආහාර නරක කරනවා. ඔය දෙකොල්ලගේ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන්නේ pH අග පරාසයන් දෙකක්. උදාසීන පරාසයේදී දෙකොල්ලම වේගයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා එහෙම පරාසයේ ආහාර කල් තියා ගන්න හරි අමාරුයි. උදාසීන පරාසය කියන්නේ pH අගේ 6.5 6.5 විතර අතරේ ආහාරය ඉක්මනින් නරක වෙනවා. ඒ කලාපය තුල ආහාර තියා ගන්න හරි අමාරුයි. බැක්ටීරියාත් වේගයෙන් වර්ධනය වෙනවා. දිලීරත් වේගයෙන් වර්ධනය වෙනවා. අපිට පුළුවන් නම් ආහාරය ආම්ලික කලාපයට ගෙනියන්න බැක්ටීරියා වර්ධනය අඩු වෙනවා. බැක්ටීරියා වර්ධනය අඩු වෙනවා. ඒ නිසා තමයි අපි ආහාර නිෂ්පාදනයේදී ඔකට ඇඹුල් රහ දේවල් දාන්නේ. ඇඹුල් රහ දේවල් මොනවද දාන්නේ? පිනාකිරි දානවා, තක්කාලි දානවා, සියඹලා දානවා, නේද ගෝරක දානවා. ඔක්කොම ඇඹුල් ඒවානේ දාන්නේ. හැමතිස්සෙම ආහාරය ගෙනියන්න උත්සාහ කරන ඕන පැත්තද ආම්ලික කලාපයට. ආම්ලික කලාපයේදී බැක්ටීරියා වර්ධනය අඩු වෙනවා. එතකොට තවත් නරක වෙයි. දිලීර වලින් තමයි නරක වෙන්නේ. මේකට දවස් 3ක් 4ක් ගත වෙනවා. හරිද? ටක් ගාලා නරක වෙන එක අපිට අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දැනගන්න ඕන ඔය ආහාරවල ආහාර ගැන කතා කරනකොට අපි කලිනුත් කතා කරා ආහාර වලට විවිධ pH පරාස තියෙනවානේ. ආහාරයෙන්ම ආම්ලිකතාවයක් තියෙනවා. ආහාරයෙන්ම ආම්ලිකතාවයක් තියෙනවා. ඒකට ආම්ලික ආහාර නරක වෙන්නේ අඩුවෙන්. උදාහරණයකට අපි හිතමු ඔය අච්චාරු වගේ ආහාරයක් ආහාරයෙන්ම ආම්ලිකයිනේ. ඒ වගේ ඒවා නරක වෙන්න කාල ගත වෙනවා. හේතුව බැක්ටීරියා වර්ධනයට එතන ඉඩකඩක් නැහැ. එතන ඉඩකඩ තියෙනවා නම් තියෙන්නේ දිලීර වර්ධනය සඳහා පමණයි. දිලීර හිමින් තමයි ආහාර නරක කිරීම කරන්න කියන එක මතක තියාගන්න ඕනේ. right. මෙහෙම ලියමු අපි ටක් ගාලා pH අගය මෙහෙම ලියන්න පළවෙනි පොයින්ට් එක විදියට දාලා උදාසීන pH පරාසයේදී වරහන් ඇතුලේ 6.5 7.5 උදාසීන pH පරාසයේදී 6.5 7.5 බැක්ටීරියා හා දිලීර යන ශුද්ධ ජීවි ආකාර දෙකම ආහාරය මත වේගයෙන් වර්ධනය වී ආහාර නරක කිරීම වේගවත් කරයි. දෙවෙනි පොයින්ට් එක ආම්ලික මාධ්‍යයේදී බැක්ටීරියා මගින් ආහාර නරක වීම අඩු වේ. ඊළඟ පොයින්ට් එක එක් ආහාරවල pH අගය අනුව ඒවා පහත පරිදි කාණ්ඩ කළ හැකිය.
පොඩි chart එකක් හදන්න pH ගේ ආහාර කාණ්ඩයේ උදාහරණ. පළවෙනි එක 5 හෝ වැඩි. පහළ ආම්ලික එහෙම නැත්නම් අඩු ආම්ලික කියලා කියන්නත් පුළුවන්. පහළ ආම්ලික මේකට දෙන්නේ මස්, මාළු, කිරි, බිත්තර, මස්, මාළු, කිරි, බිත්තර, මේ සී ෆුඩ් කියන ඒවා මුහුදු ආහාර ඕන එකක්. ඊළඟට 4.5 ඉඳලා 5 දක්වා. 4.5 ඉඳලා 5 දක්වා. මධ්‍ය ආම්ලික. මධ්‍ය ආම්ලික ආහාර. මේකට එන්නේ සුප් සහ එළවලු. තුනයි දශම පහේ ඉඳලා 4.5 දක්වා ආම්ලිකතාවයේ තියෙන ආහාර. ඒකට අපි කියන ආම්ලික ආහාර කියලා. මේ කොටේ ඉන්නේ තක්කාලි, අඹ වගේ කට්ටිය. මෙතන ඉන්නේ 3.5ට අඩු කියලා. 3.5ට අඩු. ඒකට අපි කියන ඉහළ ආම්ලික කියලා. මේ කොටේ ඉන්න අච්චාරු වගේ කට්ටිය. දෙහි වගේ කට්ටිය. දොඩම් වගේ ඒවා. මේ chart එක ඔතන ඉදියා. ලස්සනට කොටුවක් දාලා එහෙම හදාගන්න. එහෙම හැමින් කරගන්න. right. එතන යටින් මෙහෙම ලියන්න. එතන යටින් මෙහෙම ලියමු අපි. පෙළිය. දැන් මේකේ මොකද්ද ගන්න තීරණේ? මේ ආහාර ඉක්මනට නරක වෙනවා. මේ ආහාර ඉක්මනට නරක වෙනවා. ඇයි? එයාලා ඉන්නේ 6ට කිට්ටු කට්ටියනේ. නිසා මස් මාළු කිරි බිත්තර කල් තියා ගන්න බෑ සුද්ධ ජීවීන් මගින් ඉක්මනට නරක වෙනවා. එතන යටින් ලියනවා. ඒ අනුව පහළ ආම්ලික ආහාර සුද්ධ ජීවීන් මගින්. පහළ ආම්ලික ආහාර සුද්ධ ජීවීන් මගින්. ඉක්මනින් නරක වේ. ඊළඟ තරුව වැදගත් පොයින්ට් එකක්. එක් ශුද්ධ ජීවීන් ශුද්ධ ජීවියගෙන් ශුද්ධ ජීවියටත් තියෙන කලාප වර්ධනය වෙන්නේ. එක් ශුද්ධ ජීවීන් පහසුවෙන් වර්ධනය විය හැකි pH පරාසයන් පවතී. එක් ශුද්ධ ජීවීන් පහසුවෙන් වර්ධනය විය හැකි pH පරාසයන් පවතී.
උදාහරණ කැටගරි උදාහරණ E. coli එච්චරචියා කොලයි කියන කෙනා E. coli ඔය අසුචි වල ඉන්න කෙනෙක් නේ E. coli එයාගේ නම මීට කලින් අපි ඉගෙනගෙන තියෙන නිසා මම වැඩි ඒවා ගැන කියන්නේ නැහැ E. coli එයාගේ පරාසය තමයි ආ වර්ධනය වෙන පරාසය 4.49 4.49 වෙන විදිහකින් කියනවනම් අපිට පුළුවන් නම් ආම්ලිකතාවයේ ආහාරයේ 4.9ට පල්ලෙහාට ගන්න. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු ආම්ලික ආහාර ගමු තක්කාලි අඹ අච්චාරු කවදාවත් E. coli ඉන්න විදියක් නැහැ. කවදාවත් E. coli ඉන්න විදියක් නැහැ. ඒතෝ එයා වර්ධනය වෙන පරාසය කීයද 4.4 ඉඳලා 9 දක්වා තමයි ඉන්න පුළුවන්. කලාතුරකින් මේ හරිය වෙන්න පුළුවන්. නමුත් මේ පැත්තේ නම් ඉන්නෙම නැහැ. හරි. ඊළඟට දෙවෙනි උදාහරණය සල්මොනෙල්ලා. සල්මොනෙල්ලා ටයිප් කියන එක නා ඒවයි වැඩක් නැහැ. නිකන් සල්මොනෙල්ලා කියලා මතක තියාගන්න. සල්මොනෙල්ලා 4.5 ඉඳලා 8 වෙනකන් තමයි යාගේ pH පරාසය 4.5 8 8.0 කියන්නේ 4.5 ඉඳලා 8.0 වෙනකන්. ඒකට කවදාවත් දැන් මේ කට්ටියගේ සල්මොනෙල්ලා ඉන්න පුළුවන්. සල්මොනෙල්ලා වැඩියෙන් ඉන්නේ මස් මාළු විතර ඒවා ඉන්නවා. හරිද? මේ ගොඩේ කට්ටිය මෙහෙට ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට ඉන්නම බෑ. දැන් උදාහරණයක් අච්චාරු වල සල්මොනෙල්ලා ටයිප් කිසි දවසක නැහැ. කිසි දවසක නැහැ ඉන්න විදියක් නැහැ. හරි නේද? ඊළඟට ස්ට්‍රෙප්ටෝකොකස්. ඔය ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් කියන එක නා විශේෂයෙන්ම ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් 4.3 ඉඳලා 4.8 වෙනකම් 4.3 ඉඳලා 4.8 වෙනකම් මේ මතක තියාගන්න එපා. මේවා කටපාඩම් කරන්න නම් අවශ්‍යතාවයක් නැහැ. හැබැයි MCQ එකක් එම දුන්නොත් ඔයින් සීමාවක් දීලා කරන්න දෙයක් නැති වෙනවා. හරිද? නමුත් මේවා සීමාවක් නැතුව ඉතින් මතක තියාගන්න තමයි. ඊළඟට lactobacillus 4.4 7.2 ඔබට පේනවනේ හතරෙන් පල්ලෙහා බැක්ටීරියා නෑම තමයි. හතරෙන් පල්ලෙහා අපිට තේරෙනවනේ කවුරුවත් බැක්ටීරියා සීමාවක් නැහැ කියලා. ඊළඟ දිලීර බලන්න දිලීර වල සීමාව 2 ඉඳලා 11 දක්වා පුළුවන්. දිලීර හරි අමාරුයි ආම්ලික කරත් බේරන්න බෑ. 2ට යනකම් ආම්ලික මාධ්‍ය දිලීර වලට හැදෙන්න පුළුවන්. 11 දක්වා බාෂ්මික මාධ්‍ය දිලීර වලට හැදෙන්න පුළුවන්. දිලීර ඊස්ට් වගේ එකක් ගත්තොත් ඊස්ට් 2.5 8.5 විතර. ඊස්ට් 2.5 8.5 විතර තමයි කලාප. right. එතකොට පළවෙනි අභ්‍යන්තර සාධකය අපි කතා කරලා ඉවරයි. පළවෙනි අභ්‍යන්තර සාධකය ආහාර මත ශුද්ධ ජීවීන් වර්ධනය වෙන්න බලපාන සාධකනේ අපි කතා කරන්නේ. එතකොට අභ්‍යන්තර සාධක 5ක් තියෙනවා. බාහිර අභ්‍යන්තර සාධක 4ක් තියෙනවා. බාහිර සාධක 5ක් අපිට කතා කරන්න තියෙනවා. මම හිතන්නේ අදට උතනින් නතර කරමු කියලා. නැත්තම් තව උක කතා කරලා ඉවර කරන්නත් බෑනේ අද දවසේ ඇතුළත ඉවරයි. ඒ නිසා අදට අපි උතනින් නතර කරමු. ඊගා දවසේ එතන ඉඳලා ඉස්සරහට කතා කරගෙන යන්න.